ගෙවත්ත. ඔබේ ගෙවත්ත පිළිබඳව කතා කෙරෙන ගෙවතු වගා අත්වල. අයිබෝවන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ඔබ සැමටම. ඉතින් අදත් අපි ගෙවත්තෙන් ඔබ හමුවන්නටයි මේ සූදානම් වෙන්නේ. ඔබ දන්නා අපි ගෙවත්තේ ඉඳලා ඔබේ ගෙවතු වගාවන් පිළිබඳව බොහෝ දේ කතා බහ කරනවා. ඉතින් පැලයක් හිටවන්න කැමති, පොළව අත ගන්න කැමති ඔබට අපි ආරයම් කරන අද දවසේදී ගෙවත්තත් එක්ක එකතු වෙන්න කියලා. අපි අද කතා කරන්නේ ගෙවත්තේ ඉඳලා මේ පවතින වර්තමාන තත්ත්වයත් එක්ක, මේ ආර්ථික ගැටලුත් එක්ක අපේ ගෙවත්තට මේ පලා ටිකක් කොළ එළවලු ටිකක් එකතු කරගන්න එක කොච්චර වැදගත්ද කියලා. මොනවද අපිට එකතු කරගන්න පුළුවන්, කොහොමද කරන්න කියලා අපි අද කතා කරමු. මේ පිළිබඳව දැනුවත් කරන්නේ රත්මලාන නියෝජ්‍ය පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ව්‍යාප්ති කාර්යාලයේ ගෙවතු වගා විෂය භාර නිලධාරී දර්ශන කරුණාරත්න මහතා. ඔබට අපි ආරයම් කරනවා. අපේ මාතෘකා පිළිබඳව වගේම ඔබට තිබෙනවා ගෙවත්තේ විවිධ වගා ගැටලු. මෙන්න මේ ගැටලු निराකරණය කරගන්න, ඒ වගේම ඔබට විවිධ අත්දැකීම් තිබෙනවා වගාවක් කරනකොට. මේ අත්දැකීම් හරිම වැදගත් වෙනවා අනිත් අයට. එහෙමනම් මේ අත්දැකීම් අදහස් මේ එකතු කරගන්න, හුවමාරු කරගන්නත් ඔබට පුළුවන් අපිත් එක්ක එකතු වෙන්න. දුරකථනයෙන් පුළුවන් 268යි 24යි 11, ඒ වගේම 268යි 94යි 28 අපේ දුරකථන අංක. 268යි 24යි 11, 268යි 94යි 28. ඒ වගේම ඔබට පුළුවන් අන්තර්ජාලයෙන් ස්වදේශීය සේවා මුහුණු පොත ඔස්සේ මේ වැඩසටහන නරඹන්නට. ඔබට සජීවීව කරන කතාවේදී යම් කිසි තැනක් ඔබට පැහැදිලි නැත්නම් ඔබට නැවත ශ්‍රවණය කරන්නට පුළුවන්කම තිබෙනවා ස්වදේශීය සේවා මුහුණු පොත ඔස්සේ. ඒ වගේම සජීව නරඹන්නටත් පුළුවන්. ඒ වගේම ස්වදේශීය සේවා YouTube channel එකනොත් ඔබට මේ වැඩසටහනත් එක්ක එකතු වෙන්නට පුළුවන්කම තිබෙනවා. හොඳයි, එහෙනම් අපි අපේ කතා බහ ආරම්භ කරමු. දුරකථන අංක නැවත මතක් කරන්නම්. 268යි 24යි 11, 268යි 94යි 28 අපේ දුරකථන අංක. දර්ශන මහත්මයා, අපි මේ වර්තමාන තත්ත්වයට එක්ක අපි කතා බහ කරමු. අපේ ගෙවත්තට අපි අනිකුත් දේවල් කොහොමද එකතු කරගන්නේ කියලා බොහෝ දේ කතා බහ කළා. තියෙන අල ටිකක්, එළවලු ටිකක්, පළතුරු ටිකක් අපි මේ ආදී විවිධ දේ කතා බහ කරා. අපි කතා කරමු අද දවසේදී කොළ එළවලු මේ ටික කොහොමද වැදගත් වෙන්නේ ගෙවත්තට එකතු කර ගැනීම. සියලු දෙනාටම සුබ උදෑසනක් වේවා. මම හිතන්නේ හොඳ දවසක ආරම්භයක් එක අපි පටන් ගන්න. කොළ එළවලුවක් කියන්නේ පහසුවෙන්ම ගෙවත්තක් තුළ අඩු ඉඩ කඩක් තුළ හරි ඉඩ කඩ වැඩි කෙනෙක්ට හරි හොඳටම වගා කරගන්න පුළුවන් භෝගයක්. හරිම පහසුයි. හැබැයි අපි වෙළඳ පොලේ පලා වර්ග වල මිල ගත්තාම බොහොම ආර්ථික අර්බුදෙත් එක ගොඩාක් ඉහළ ගිහිලා තියෙනවා. හැබැයි ඉතින් විටමින් අවශ්‍යතාවය, පෝෂණ අවශ්‍යතාවය අපිට මේ හැමදේම දරා ගන්න පුළුවන් මේ අපිට ගෙවත්තේ හදාගත්තොත් එහෙම. ලොකුම ගැටලුව තමයි මේක අපිට පාවිච්චි ගැටලුව. මොකද අපි ගොඩ දෙනෙක් වන් හිතන්නේ වෙළඳ පොලේ තියෙන මේ පලා වර්ග පරිභෝජන ටිකක් අකමැති. ඒ නිසා ඒගොල්ලන්ගේ විටමින් අවශ්‍යතාවය ඒ මගින් නැති වෙන්න පුළුවන්. ඊට අමතරව ගෙදරදී හදා ගන්න අපි සුවිශේෂී ක්‍රම කීපයක් භාවිතා කරන්න. මොකද කොළ එළවලුවක් හදා ගන්න ගියාම අපි බිම් මට්ටමින් හදන්න ගියාට පස්සේ සතුන්ගේ හානිය තියෙනවා. සතුන්ගේ මල ද්‍රව්‍ය මල පහ එක්ක අහු වෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. අපේ පාද වලින් තියෙන අවස්ථා තියෙනවා. ඉතින් අපි ගොඩ දෙනෙක් ගත්තට පස්සේ වෙළඳ පොලෙන් ගෙනහල්ලා ওই පලා මිටිය සුද්ධ කරලා කෑවට ගෙදර හදන බිම හදන පලා මිටියක් කන්න, පලා ටිකක් කන්න එච්චර මැලිකමක් දකින්න. මොකද ඒකේ සිද්ධ වෙන දේවල් ටික. හැබැයි අපි දකින්න ලොකු කීර කොටු වල වෙන සිද්ධීන්. මොකද නොඑක ආකාරයේ දේවල්. බල්ලෝ නෙමේ බලු රෑන් ගණන් ඒව යන්නේ. ඉතින් ඒ වගේ දෙයකින් එනලා අපිට පේන්නේ නැතුව කනවා. හැබැයි අපි ගෙවත්තදී අපි මේක නිකන් සෞඛ්‍ය ආරක්ෂිතව හදා ගන්න පුළුවන් නම් අර අපිට සිංහල ජනතාවක් හැටියටත් අපිට තියෙන ටිකක් මැලිකමක් ටිකක් අර සතුන් මේ ගෙවසන තැන් වලින් කන්න. ඉතින් හැබැයි අපිට මේක හොඳ ඉස්සරහට අපි කතා කරමු මේ කොහොමද සුරක්ෂිතව හදාගන්න කියලා ඉස්සරහට. දර්ශන මහත්මයා, තවත් දෙයක් තියෙනවා. මේ වර්ෂා කාලය ගැන අපි කතා කරනකොට වර්ෂා කාලේදී පලා ටිකක් මේ අපි කැමරට ගන්න අමාරුයි. අපි ඒ වගේ කාලෙට කියනවා මේ කතර මුරුංගා ටිකක් අපේ ආහාරයට ගන්න කියලා. මොකද වර්ෂාවත් එක්ක විස බීජ ගොඩාක් මේ ටිකට එකතු වෙන්න පුළුවන්. ඔව්, දැන් මෙහෙම අපේ පලා අපි හදන අපේ වගා ශේෂ්ත්‍ර බොහොමයක් තියෙන පහත් බිම් වල. ඒක නිසා වතුරත් එක්ක යට වෙනව නොඑක ආකාර විස ද්‍රව්‍ය එක්ක අහු වෙන්න පුළුවන්, අපද්‍රව්‍ය එක්ක අහු වෙන්න පුළුවන් නොඑක ප්‍රශ්න තියෙනවා. හැබැයි අපිට ගෙදර ඒ ප්‍රශ්නේ නැහැ. හැබැයි ඉතින් කතර මුරුංගා ගහක එහෙම ප්‍රශ්න ලොකුට මෙන්නේ නැහැ. හැබැයි ගෙදරදීත් අපිට උස් තැනක හදා ගන්න පුළුවන් නම් කිසිම ගැටලුවක් නැහැ මම දකින්නේ. මොකද අපිට අවශ්‍ය කරන වතුර ටික ලබා දෙන්න පුළුවන් නම් එයා හොඳින් වැවෙනවා. කාබනික පෝරත් එක්ක යන්න පුළුවන්. රසායනික පෝර ඕන කියලා කෑ ගහන්න ඕනෙත් නැහැ. අපිට අවශ්‍යතාවයෙන් විසභාවයෙන් තොරව මේ එළවලු පලා එළවලු ටික අපිට සකසා ගැනීම හැකියාව තියෙනවා.
හොඳයි 268යි 24යි 11 ඒ වගේම 268යි 94යි 28 යන දුරකථන අංක වලින් ඔබට පුළුවන් අපිට එකතු වෙන්න. ස්වදේශීය සේවා මුහුණු පොත ඔස්සේ ඔබට පුළුවන්කම තිබෙනවා මේ වැඩසටහන සජීවීව නරඹන්නට. පලා වර්ග ටිකක් අපි බොහොම වැදගත් වෙනවා ගෙවත්තට එකතු කරගන්න එක. ඉතින් විවිධ පලා වර්ග තිබෙනවා. මෙන්න මේ විවිධ දේ විවිධ ආකාරයෙන් අපිට එකතු කරගන්නට පුළුවන් වෙන්නේ. විවිධ වගා ක්‍රම යටතේ අපිට කතා කරන්නට පුළුවන්කම තිබෙනවා. අපි පොඩක් පැහැදිලි කිරීමක් කරමු. දර්ශන මහත්මයා අපි මොනවද ගෙවත්තට එකතු කරගන්න පුළුවන් කියලා. ඊට ප්‍රථමව අපට දුරකථන ඇමතුමක් තිබෙනවා. ඔබට අවස්ථාව ලබා දෙනවා. අයිබෝන්. අයිබෝන්. මේ මහත්මිය මගේ මේ වම්බුට සාමාන්‍ය ගෙදර කැමරට වගේ ගස් 4-5ක් තියෙනවා. මේකේ නෑර කොළ නිකන් කොළ කන දාතියකුත් තියෙනවා නිකන් අලු පාට වගේ නිකන් කොළේ තැම්බෙන ගතියක් වගේ තියෙනවා. කොළ ඔව් ප්‍රධාන වශයෙන්ම වම්බටු වල කියන හානියත් එක්ක බැලුවම මේ කුඩිත්ත පැලමැක්කගේ හානිය තියෙන්නේ පත්‍ර යටිපැත්තේ හොඳින් බලන්න දුමුරු ලා කහපාට බුබුලු වගේ මේ සත්තු జాතියක් ඇති ඊට අමතරව පයින් සත්තු జాතියක් ඇති ඒගොල්ලෝ බිව්වට පස්සේ ගහේ ඔක්කොම රැලි වැටිලා කහ වෙලා කොලේ හැලෙන්න බලනවා ඒකෙන් අස්වැන්නට බොහොම බලපෑමක් එල්ල කරනවා ඊට අමතරව මේ වෙන වෛරස් රෝග ඇතිවීමේ සම්භාවිතාවකුත් තියෙනවා. ඉතින් මේ සඳහා හොඳම තමයි මිරිස් කරල් දෙකක් වේලිච්ච මිරිස් කරල් දෙකක් අරගෙන ඒ දෙකට සුදු ලුණු බික් 4ක් දාලා මේක හොඳට බ්ලෙන්ඩ් කරන්න. නැත්නම් මේක හොඳට කොටා ගන්න. මේක කොටාගෙන මේකට වතුර ලීටරයක් දාලා පෙරලා සබංගුළු තේ හැඳි දෙකක් දාලා මේක කොලේ යටිපැත්තට මම නැවත කියනවා කොලේ යටිපැත්තට ස්ප්‍රේ කරන්න දවස් 5න් පාට. එතකොට කුඩිත්තයි පැලමැක්කයි කීඩෑවයිකේ සතාගේ හානිය අවම කරගන්න පුළුවන්. ඒකෙන් ඔය කොළ මැලෙවෙනවා කියන ගතිය අඩු වෙලා ගහ හොඳට වර්ධනය වෙනවා. හොඳයි අපිට තවත් දුරකථන ඇමතුමක් තිබෙනවා. ඔබට අවස්ථාව ලබා දෙනවා. හෙලෝ. ඔව් කතා කරන්න මහත්මයා. හෙලෝ. හෙලෝ. අපිට ඔබව හොඳින් ඇහෙනවා. ඔබ ගැටලුව ඉදිරිපත් කරන්න. හෙලෝ මගේ මේ අර මේ වම්බුට වගාවනේ තව පොඩ්ඩක් කියනවාද ඒක මට හරියට ඇහුන්නේ නැහැ ඒකයි. කීඩෑ වගේ හානිය තියෙන්නේ මේ සඳහා මිරිස් කරල් 2යි වේලිච්ච මිරිස් කරල් 2යි සුදු ලුණු බික් 4යි ඒ ටික අරගෙන මේක හොඳට බෙන්ඩ් කරන්න. නැත්නම් හොඳට කොටා ගන්න හීනියට. ඊට පස්සේ මේකට වතුර ලීටරයක් දාන්න. වතුර ලීටරයක් දාලා මේක පෙරා ගන්න. පෙරලා ඉවර වෙලා මේකට සබංගුඩු තේ හැඳි දෙකක් දාලා කොලේ යටිපැත්තට දවස් 5න් 5ට 3-4 පාරක් විතර මේක හොඳට ස්ප්‍රේ කරන්න. නැවත කියනවා කොලේ යටිපැත්තට ස්ප්‍රේ කරන්න. මොකද කොලේ උඩ පැත්තට ස්ප්‍රේ කරා කියලා අපිට ලැබෙන දෙයක් නැහැ. සත්තු ඔක්කොම ඉන්නේ කොලේ යටිපැත්තේ. ඒ නිසා යටිපැත්තට දවස් 5න් 5ට දෙපාරක් ස්ප්‍රේ කරා නම් අපිට මේ හානිය අවම කරගන්න පුළුවන්. එහෙමනම් අපි කතා කරමු දර්ශන මහත්මයා අපිට මොනවද ගෙවත්තට එකතු කරගන්න පුළුවන් පලා වර්ග? ඔව් අපිට පහසුවෙන්ම කරගන්න පුළුවන් කංකු. දවස් 28ක් 30ක් යනකොට අපිට අස්වැන්න ලා ගන්න පුළුවන්. ඊට පස්සේ ගොටුකොළ ටිකක් අමාරු භෝගයක් අපිට සාමාන්‍ය මාස 3ක් කංකුන් විතර ටික අපි එකතු කරගන්නකොට අපි වගාවක් කරනකොට මොන කොටස්ද ගන්න ඕනේ වගා කරන්න? සාමාන්‍ය කංකුන් අපිට ගෙදරට ගේන කිසි ගැටලුවක් නැහැ. සාමාන්‍යයෙන් අපි ගෙවත්තකදී ලොකු බීජ මේ කියන්නේ බීජ හොයම්ම මේ ප්‍රෝපණ ද්‍රව්‍ය හේවීමක් කරන්න ඕනේ නැහැ. අපි ගේන ගෙදරට ගේන මේ කංකුන් මිටියේ ඉවත දාන කොටස. ඒ කියන්නේ මෝරපු ඒ කියන්නේ අපි දලු කොටස ගන්නවා. ඊට පස්සේ මෝරපු කොටස අපිට පුළුවන් වගාව සඳහා පාවිච්චි කරන්න. මේවා පාවිච්චි කිරීමේදී ගැටලුවක් තියෙනවා. මොකද අපි කඩපු වෙලාවට අපිට ඕක මේ ඒවලෙම හිටව ගන්න බෑ. එහෙනම් අපි කරන්න ඕන සාමාන්‍යයෙන් වතුර භාජනයකට දාලා තියන්නේ. එතකොට මේව මුල්ලා දිනවා. මුල් ඇද්දට පස්සේ අපිට පුළුවන් ඉඳ ගන්න. නැත්තම් ඕක වෙයිලා යනවා. ඒක නිසා අපි උදේ කාර්යබහුලගෙන ඉන්න ඕක සිද්ධ වෙන්නේ නැහැ. මොකද ඕක කරන්න බෑ. ඒක නිසා වතුර දාලා තියනවා නම් අපිට හැන්දෑ වරුවක මේක බිම ඉඳ ගන්න පුළුවන්. මේ වගේ මොනවද අපිට වර්ග විදියට කතා කරන්න පුළුවන්. මොකද අපි අතීතයට ගියොත් නම් අපේ අම්මා ඒ වගේම අත්තා අම්මා මේ අය මේ අපිට මේ ආවේ නෑ පොලට පලා ටිකක් ගන්න. එතකොට මේ හැම තැනම යාළගේ වත්තේ තිබුණා කලවම් පලා මෙල්ලුම කියලා දෙයක්. හැම දෙයක්ම ටික ටික එකතු කරගෙන තමයි මේ මෙල්ලුමක් හදාගත්තේ. ඒ අපේ අතීතේ අපි ඒ අතීතයට ගියොත් අද අයට ගන්න පුළුවන් පාඩම මොන වගේද? ඔව් දැන් අපේ මේ සංස්කෘති මට්ටමේ මේක බිඳිලා තියෙන මං හිතන්නේ නාගරිකකරණයත් එක්කම අපි කොටස් වෙන් වෙලා ඒ ප්‍රශ්න තියෙනවා අපේ වැටවල් නැහැ දැන් අපි වැටවල් තිබ්බනම් වැටවල් වල නොඑක ආකාරයේ දේවල් කෝප්ප කොලේ වෙන්න පුළුවන් ඊට පස්සේ දඹල වැල වෙන්න පුළුවන් මේ හැම දෙයක්ම මේ වැටහරහ යනවා දැන් ඒ කිසි දෙයක් සම්බන්ධ වෙන්නේ නැහැ හැබැයි ඉතින් දැන් අමුතුවෙන්ම මං හිතන්නේ ඉස්සරහට මේ දැන්ටත් අපිට ආරම්භ කරන්න ප්‍රමාදයි කියලා මං හිතන්නේ අපි ඉස්සරහට යන්න පුළුවන් නම් පලා වර්ග ටික හැම වර්ගයක්ම අපි මෙතනින් ගියම සාරණ ටිකක් වෙන්න පුළුවන් තම්පල ටිකක් වෙන්න පුළුවන් ගොටුකොළ ටිකක් වෙන්න පුළුවන් ඊට අමතරව තව වැල් භෝග ඕන දෙයක් මං හිතන්නේ ලංකාවේ හැම භෝගයක්ම අපිට හැම බෙහෙත් භෝගයක් හැටියට පාවිච්චි කරන රටේ ඕන දෙයක් අපිට පලා වර්ගයට එකහු කරගන්න පුළුවන්.
හොඳ අපි බොහොම දේවල් එකතු කරගන්නට පුළුවන් අපේ ආහාර වේලට පලාවර්ග විදිහට. ඉතින් අපි කතා කරමු අද දවසේදී මේ පිළිබඳව 2682411 2689428 අපේ දුරකථන අංක 2682411 2689428 දුරකථනයේ රැඳී සිටින ඔබට අවස්ථාව ලබා දෙනවා. කතා කරන්න. ඔව් කතා කරනවා. මම මේ බටුගස් ටිකක් තියෙනවා. ඒකේ ගෙඩි හැදෙන්නේ මල් හැදෙනවා. ගෙඩි හැදෙන්නේ නැහැ. ඔව් ප්‍රධාන වශයෙන්ම මේ දවස්වල තියෙන මැසිවිල්ලක් තමයි යෝග. මොකද වම්බුඩු ගහ දුන්නට ගෙඩි හැදෙන්නේ නැහැ කියන එක. ප්‍රධානම ප්‍රශ්නේ තමයි අපි ගෙවත්ත කරන්න ගියට පස්සේ කාබනික පොර ගොඩක් වැඩිපුර දානවා. ඉතින් වර්ධකයේ ඉවර වෙන්නේ නැහැ. කාබනික පොර වැඩි වෙන්න නයිට්‍රජන් ප්‍රමාණය වැඩි වෙන්නේ. ඉතින් ඕකේ පහළ කොළ ටික සම්පූර්ණ කඩලා ඉවත් කරලා ඉවල අපිට නයිට්‍රජන් ප්‍රමාණය බැලන්ස් කරගන්නත් පුළුවන්. ඊට අමතරව අපිට සරලව මේකට අවශ්‍ය කරන පොටෑසියම් සාන්ද්‍රයක් දෙන්න පුළුවන් නම්. පොටෑසියම් සාන්ද්‍රයක් දෙන්න පුළුවන් නම් බොහොම වෙලාවට කෙහෙල් ලෙලි වල පොටෑසියම් තියෙන. ඉතින් අපිට පුළුවන් නම් කෙහෙල් ලෙලි ටික හොඳට හීනියට කපලා ඉවල වතුරේ දාලා දවස් 7ක් විතර පල් කරලා ගහ මුලට දාන්න පුළුවන් නම් අපිට පොටෑසියම් සාන්ද්‍රණය වැඩි කරගන්න පුළුවන්. ඒකෙන් මල් ඇවිල්ලා මල් උත්තේජය වෙලා මල් පරාගන වෙලා අපිට පළදාව ගන්න පුළුවන්. ඔබ සඳහන් කරන්නේ මේ කෙසෙල් ලෙලි ද්‍රාවණය මේක අපි ගහක පත්‍රවලටද යොදන්න ඕනේ නැත්නම් මුලටද? අපේ ඕක මතභේද කීපයක්ම තියෙනවා. මොකද අපේ ශාකයක බොහොම පොඩි ප්‍රමාණයක් තියෙන්නේ කොළවල පෝර උරා ගැනීම හැකියාව. හැබැයි පසර දැම්මහම ඒ කාර්යය හරියටම කරනවා. මොකද අපි වෙනකොටත් මේ වෙනකම් කරේ අපිට අදාළ රාජකාරිය නෙමෙයි. අපි ඉතින් විවිධ රාජකාරී කරනවා තමන්ගේ රාජකාරිය නොකර. ඉතින් අපි බලන්න පුළුවන් ඒ දෙක කල්පනා කරාට පස්සේ මුලේ තමයි මේ හැමදේම පෝෂණ උරා ගැනීම හැකියාව හොඳටම තියෙන්නේ මුලේ. හැබැයි ඉතින් හැමදේම අපිට මුලට දෙන්න පුළුවන් නම් ලොකු ගැටලුවක් නැහැ. පත්‍ර වලින් උරා ගන්න බෑ කියලා මම කියන්නේ. කඳෙන් උරා ගන්න බෑ කියන්නේ. ඒවා පොඩි ප්‍රමාණය. හැබැයි කාබනික ද්‍රව්‍ය ගත්තට පස්සේ පෙරා ගත්තට පස්සේ මේවා විශාල ද්‍රව්‍ය බවට පත් වෙනවා. ඒ කියන්නේ මේවා සීනියට වෙන්නේ නැහැ. අපි රසායන ද්‍රව්‍යයක් ගත්තාම මේක බොහොම ඉක්මනින් හොඳට දිය වෙන හොඳ වාෂ්පශීලී බවට පත් වෙන සයිස් එකට මේක ස්ප්‍රේ කරන්න පුළුවන්. හැබැයි අපි කාබනික ද්‍රව්‍යයක් ඊට වඩා ඝනයි. ඒක නිසා බොහොම හොඳ තමයි පසර දාලා ආයි වසුන් කරන එක. ඒ කියන්නේ පසට අපිට කාබනික ද්‍රව්‍යයක් දැම්මට පස්සේ මේක වසුන් කරන්න ඕනේ. මොකද කාබනික ද්‍රව්‍ය හැම එකම ඉරු එළියත් එක්ක විනාශ වෙනවා. ඒ කියන්නේ වහන්න ඕනේ. වහන්න ඕන අනිවාර්යෙන්. එක්ක කෘත්‍රිම වැසුමක් දාන්න පුළුවන් නැත්නම් ස්වභාවික වැසුමක් නැත්නම් පස් වලින් වසන්න පුළුවන්. ඒ වගේ කරන්න පුළුවන්. පිදුරු ආවරණයක්, පිදුරු හරි තනකොළ ආවරණයක් හරි ඒ වගේ ආවරණයක් දාලා මේක ආවරණය කරොත් තමයි මේක ප්‍රතිඵලය ලැබෙන්නේ. හොඳයි අපි කෙසෙල් ලෙලි ද්‍රාවණය කියලා කිව්වනේ. අපි පැහැදිලි කරත් හොඳයි නේද? කෙසෙල් ලෙලි කිව්වම ඉදුණු කෙසෙල්ද එහෙම නැත්නම් ඒ ඉදුණු කෙසෙල් ටිකක් පරණ වෙන්න කියලාද? ඔව් මේක දැන් අපි කෙසෙල් ලෙලි කිව්වට මේක ඉදුණු. කියන්නේ අපි ඉදිලා වැඩි වුණාට පස්සේ අපිට ආහාරයට ගන්න බැරි සයිස් එකට ඉදුණාට පස්සේ මේවා කපලා ඉවරලා මේවා වතුරේ දාලා පල් කරලා ගන්න පුළුවන් නම් දවස් 7ක් කිසි ගැටලුවක් නැහැ. ගෙඩියත් එක්කම ලෙල්ලයි ගෙඩියයි ඔක්කොම. ඉතින් මම අර වැඩි හරියක් අපි කියන්නේ අපතේ යන කෙසෙල් ලෙල්ලනේ. අපිට ඔය පැරණි කාලේ ඉඳන්ම මතකයි. මොකද කෙසෙල් ලෙලි විසි කරන්නේ කොහෙටද? අපි රෝස පඳුල වල. රෝස වල මල් හොඳට හැදෙන්න අපි කෙසෙල් ලෙලි දානවා. ඔය ක්‍රමයේම තමයි ඉතුරු භෝග වලටත් අපිට හොඳ මල් පළදාවක් අරගෙන අස්වැන්නකට යන්න පුළුවන් කෙසෙල් එළි වලින්. හොඳයි 2682411 2689428 අපේ දුරකථන අංක දුරකථනයේ රැඳී සිටින ඔබට අවස්ථාව ලබා දෙනවා. අයිබෝන් මහත්තයා මේ මට ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් තමයි මේ මමගේ ඇත්ත වශයෙන්ම මේ බීගම් ප්‍රදේශයේ මම මේ ඇපල් ගහක් ඔය කෘෂිකර්ම අනුමත ස්ථානයකින් අරගෙන හදලා තියෙනවා. දැන් අවුරුදු 5ක් විතර වෙනවා. ඒක දැන් සෑහෙන උස මට්ටමකට ඇවිල්ලා තියෙන අඩි 10ක් 12ක් තත්ත්වයට මේක පවත්වාගෙන යන්නේ කොහොමද කියන එක ප්‍රශ්නයක්. අනික් එක මම අර ගෙදර ඉවත් වෙන අපද්‍රව්‍ය තව බින්නේකට දාලා පවත්වාගෙන යනවා. නමුත් දැන් ඒකෙන් අර මේකේ හිල් වලින් පිට වෙනවා ද්‍රව ගතියට සහ ඒකෙන් ඉවත් කරගන්නවා යටින් කොටස්. දැන් ඒ දේවල් මම සමහර දැන් ඔය මිරිස් පැල වගේ නීති වගේ දේවල් වලට දාපුවාම මට ලොකු වර්ධනයක් පේන්නේ. ඒක පාලනය කරගන්නේ කොහොමද කියන එක ප්‍රශ්න දෙකකට තමයි මම පිළිතුරු බලාපොරොත්තු වෙන්නේ. බොහොම ඔව් මහත්මයා ඔබ පදිංචි ප්‍රදේශය කියන්නේ? මාකොළ ප්‍රදේශයේ. මාකොළ පදිංචිය ඇපල් ගහක් තියෙනවා අවුරුදු 5ක් වෙනවා. මේක පවත්වාගෙන යන්නේ කොහොමද?
ඔව් දැන් සාමාන්‍යයෙන් අපි මේ පළාත් එක ගත්තට පස්සේ ටිකක් වර්ධනය වීමත් එක්කම ඇපල් ගහ හැදෙනවා ඇත්තටම. හැදුනට මල් එන්නේ නැති ස්වභාවයක් තියෙනවා. ඉතින් මේකට කප්පාදු ක්‍රමයක් අනුගමනය කරලා අනුගමනය කරලා මේ අවශ්‍ය කරන පොටෑසියම් සාන්ද්‍රණය ලබා දීලා පස්සේ pH අගයත් හදාගත්තොත් අපිට යම් දුරකට අපිට අස්වැන්න බලාපොරොත්තු වෙන්න පුළුවන්. හැබැයි ඉතින් අපිට නිර්දේශිත භෝගයක් නෙමෙයි. ඔව් ඇපල් වගේ දෙයක් මාකොළ මාකොළ පැත්තේ අපිට අමාරුවේ ටිකක් ඒ කියන මේ කලාපයත් එක්කම යන්න තියෙන අපහසුතාවයක් තියෙනවා. හොඳයි. ඊළඟ ප්‍රශ්නෙත් අපි කතා කරමු. මොකද එයාගේ අර බින් එකේ ප්‍රශ්නේ ඇත්තටම අපි දැන් ඩස්බින් එකේ තියෙන ඒවා ගොහ වෙලාවට එක්කහු කරන්න ඔය බත් ඉතුරු වෙච්ච ටිකයි ලෝලු ටිකක් ඒ වගේ ටිකක් පාවිච්චි කරන්නේ. හැබැයි ඉතින් මේකේ බොහෝ වෙලාවට නයිට්‍රජන් ප්‍රමාණයත් අඩුයි. ඉතින් මේ සඳහා අපි දැම්මට පස්සේ වෙන කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය වැඩි වෙනවා. ඊටත් වඩා කාබනික පෝර දිගට දාන්න පස්සේ pH අගයත් වෙනස් වෙන්න පුළුවන්. ඒක නිසා මම හිතන්නේ ගහ වර්ධනය වෙන්නේ නැහැ කියන්නේ නම් බොහෝ වෙලාවට පෝරක් දාලා මෙයා කාබනික පෝරක් දාන නිසා මේ මහතා මම හිතන්නේ පස්සේ pH එකේ ගැටලුවක් ඇති. ඒක නිසා භෝගක සඳහා රසායනික ව්‍යුහ වෙනස් කරගන්න ඩොලොමයිට් පාවිච්චි කරන්න පුළුවන් නම් ලොකු දෙයක්. එතකොට පස්සේ pH එකත් හැදෙන ගමන් ඔබයි කාබනික පොර වලින් හොඳ වර්ධනයක් ගන්න පුළුවන් ඉස්සරහට. හොඳයි අපිට තවත් දුරකථන එමතුමක් තිබෙනවා. ඔබට අවස්ථාව ලබා දෙනවා. හෙලෝ සුබෝදෑසනක් වේවා. සුබෝදෑසන. මහත්මිය මේ ඔයාලගේ වැඩසටහන ගොඩාක් හොඳයි. අපිට නොදන්න දේවල් දැනගත්තා. අර මහත්තයා කිව්වා දැන් මේ ආකේසෙල්ලෙලි ගැන අපි දන්නේ නැතුව හිටියේ. ඒකට ගොඩාක් ස්තුතියි. මේ මහත්මයා මගේ මේ පොඩි මුකුණු වෙන පාත්තියක් තියෙනවා. මේ කොළ මේ පණුව කන කොළ කොර වෙනවා පොඩි ඔය. ඕ දැන් පලාවරකවල ලොකුම ගැටලුව තමයි ඔය කොළවල සතුන්ගේ හානිය. ඇත්තටම ඕක මෙහෙමයි. හොඳම වැඩේ තමයි මේකට කරන්න පුළුවන් හොඳම දේ තමයි මුල් කාලේ ඉඳන්ම කොහොඹ ඇට හරි කොහොඹ කොළ හරි මේ දෙකම ගැටලුවක් නැහැ. අපිට කොහොඹ ඇට හොයාගන්න බැරි නම් කොළ හරි පාවිච්චි කරන්න. මේ ග්‍රෑම් 500ක් විතර අරගෙන කොහොඹ ඇට මේක හොඳට කොටලා ඉවර වෙලා වතුර ලීටර 10ක විතර දාගන්න පුළුවන් අපිට. එතකොට ඒක අනුපාතයෙන් හදාගන්න පුළුවන් කොච්චරද කියලා. ඒ වගේ හදාගත්ත මිශ්‍රණයක් අපිට ඕක කලින්ම ඒ කියන්නේ භෝගයේ ඉඳලා සතියක්මාරක් යනකොට මේක පටන් ගන්න පුළුවන් නම් මේක අඩුම ගන්න සතියකට සැරයක්වත් පාවිච්චි කරන්න. එතකොට මේ සතුන්ගේ හානිය සතුන් විකර්ෂණය කරගන්න පුළුවන්. එමගින් ওই හානිය හදාගන්න පුළුවන්. නැත්නම් රසායන ද්‍රව්‍යයක් ගහන එක මම හිතන්නේ කොළ වෙල වල ගන්න නිර්දේශයක් නෙමෙයි. මොකද අපි මේ අමුයෙන් හරි බාගෙට මලවල හරි ගන්න ආහාරයක් නිසා ඒක නිසා හොඳම වැඩේ තමයි කොහොම පාවිච්චි කරන්න. අනිත් එක පුළුවන් අපිට කොහොම තෙල් පාවිච්චි කරන්න. කොහොම තෙල් පාවිච්චි කරනවා නම් උණු වතුරට සබන් කුඩු තේ හැඳ වතුර ලීටරයක් රත් කල්ලි වල මේකට සබන් කුඩු තේ හැඳ දෙකක් විතර දාලා මේ රත් වෙච්ච වතුරට දාන්න පුළුවන් නම් කොහොම තෙල් ඊට පස්සේ ඒක නිවුණට පස්සේ ස්ප්‍රේ කරගන්න පුළුවන් නම් මේකත් ගොඩාක් ප්‍රතිඵලදායකයි. හොඳ අපිට තවත් දුරකථන එමතුමක් තිබෙනවා. 268යි 24යි 11 268යි 94යි 28. ඒ වගේම ඔබට පුළුවන්කම තිබෙනවා ස්වදේශී සේවා මුහුණු පොත් ඔස්සේත් මෙම වැඩසටහන නරඹන්නට. ඔබට අවස්ථාව ලබා දෙනවා. ඔව් කතා කරන්න. හෙලෝ. ගැටලු යොමු කරන්න මහත්මිය. මේ මගේ ප්‍රශ්න දෙකක් තියෙනවා. මම මේකම ප්‍රදේශයෙන් කතා කරන්නේ. මේ පොල් ගහේ සුද්ධ වහලා තියෙන තැඹිලි ගහේ පොල් ගහේ දෙකේම. ඒකට මොකද්ද කරන්න ඕනේ? අනිත් එක මේ අර ගොටුකොළ කොහමද මුල්ලක්ද ගන්නෙ? හිතවන්න. හරි. පළවෙනි ප්‍රශ්නේ පොල්වාකාර ප්‍රශ්නේ. ඕක ලංකාව තුල වෙරළ ආශ්‍රිතව බොහෝ පරිමාණය පැතිර ගිය රෝගයක්. සුදු මැස්සගේ හානිය ප්‍රබලව පැතිර ගිහිලා තියෙනවා දැන් වෙනකොට. බොහෝ වෙලාවට ගහ පොඩි නම් අපිට වතුර ස්ප්‍රේ කරලා මේගොල්ලන් විනාශ කරන්න පුළුවන්. හැබැයි ඊට වැඩිය මහ පරිමාණයෙන් බොහෝ වෙලා තියෙනවා නිර්දේශිත රසායන ද්‍රව්‍ය භාවිතා කරන එක තමයි හොඳම. මම හිතන්නේ ප්‍රදේශ මට්ටමින් දැන් ලංකාවේ කොළඹ මීගමුව ඊට පස්සේ කළුතට යනකම් මේ බොහෝම පැතිරලා තියෙනවා. හැබැයි මහ වර්ෂාවත් එක්ක මේක අඩු වෙලා ආයි පැවිල්ලත් එක තමයි වැඩි වෙන්නේ. ඒක නිසා වතුර ස්ප්‍රේ කරගන්න පුළුවන් නැත්නම් නිර්දේශිත කෘමිනාශක පාවිච්චි කරන්න පුළුවන්. දෙවෙනි ප්‍රශ්නේ උනේ මම හිතන්නේ කොහොමද මුල්ලක් දාගන්නේ කියන එක. මම හිතන්නේ ඒ තියෙන අල කෑලි කියන්නේ පඳුරෙන් තමයි පැල අපිට වෙන් කරගන්න වෙන්නේ. ඔය පෝච්චි කොටු කොළවල පඳුරෙන් පැල වෙන් කර ගැනීම තමයි ඒ පැල වලින් තමයි ගන්න වෙන්නේ ඉස්සරහට යන්න වෙන්නේ ඒගොල්ලන්ට. හොඳයි අපිට තවත් දුරකථන එමතුමක් තිබෙනවා. ඔබට අවස්ථාව ලබා දෙනවා. හෙලෝ. මේ අයිසාවෙල්ලෙන් කතා කරන්නේ. මේ ඩොංගපූර් කියලා චව් කියලා කියනවා. මම වතුරට දැම්මට පස්සේ ඒක පැල වුණා. ඒක හිතවන්න කොහොමද කියලායි මම. මම දේශගුණ තත්ත්වේ
කොහොමද කියලා යහන්නයි මම කල්පනා කළේ. මහත්මිය ඔබ චව් චව් කියලාද කිව්වේ බෝගය? ඔව්. මේක මේ වැල් යන භෝගයක් සාමාන්‍යයෙන් අපිට සැහැල්ලු පස් මතු පිට පස් එක පස සකස් කරලා ඉවර වෙලා මේකට කාබනික පොර කුකුල් පොර හරි ගොම පොර හරි එකහු කරලා ඉවරලා ඔයාගේ පැලේ ඉඳ ගන්න පුළුවන්. ඊට පස්සේ මේක වැලක් ආකාරයෙන් වර්ධනය වෙන්නේ. මේ සඳහා අවශ්‍ය කරන ආධාරකයක් ලබා දුන්නා නම් එයා වර්ධනය වෙනවා. හොඳයි 268 24 11 268 94 28 දුරකථන අංක ඔබට අවස්ථාව ලබා දෙනවා. දුරකථනයේ රැඳී සිටින ඔබටයි මේ අවස්ථාව. හලෝ කතා කරන්න ගැටළු ඉදිරිපත් කරන්න. මම තලවතු ගොඩින් කතා කරන්නේ. අර පොටෑසියම් ද්‍රව්‍ය දානකොට අර මේ දියර පොහොර විදියට ඒක කෙසෙල් ගෙඩිලේලි පොඩියට කපලා ගස් වටේට දැම්මට හරි නැද්ද? මෙහෙමයි දැන් ගස් වටේට දැම්මම වෙන්නේ ඒක දිරන්න ඕනනේ ටිකක්. ඒ කියන්නේ ඒක ටිකක් පල් වෙන්න ඕනේ. ඒක නිසා ඒක දැම්මට පස්සේ ඒක වේලෙනවා. මතු පිට තිනකොට වේලෙනවා. හැබැයි අපි වතුරේ දාලා මේක පල් කරගත්තොත් ඒක පැසීමකට ලක් වෙනවා. පැසීමකට ලක් වුණාට පස්සේ ඒව සෛල මේ කෙසෙල් එලි වල සෛල පැලිලි වල ඉස්සරහට පොටෑසියම් එළියට එනවා. එහෙම වුණොත් එම ගහට ගන්න පුළුවන්. හැබැයි ඉතින් කෙහෙල් එලි ටික පස්සේ දාලා තිනවා කියන්නේ දිරලා ඒක කල් ගිහිල්ලා ඒක පස්සේ ගසට පොටෑසියම් අවශ්‍යතාවය ලබා ගන්න පුළුවන්. හැබැයි ඉතින් ඔබතුමියට ඕන නම් වේලසනින් ඒ කියන්නේ අවශ්‍ය වෙලාවට දැම්මල් ගන්න ඕන නම් අර මේ ජලයේ දාලා පල් කරපු ද්‍රාවණයක් දැම්මොත් ඉක්මන් වෙනවා යාගේ පොටෑසියම් අවශ්‍යතාවය. හොඳයි තවත් දුරකථන එමුතුමක් තිබෙනවා ඔබට අවස්ථාව. හලෝ. ඔය කතා කරන්න. අපේ මේ අතගස් දෙකක් තියෙනවා. හලෝ. අපිට ඇහෙනවා ගැටළු ඉදිරිපත් කරන්න. ආතගස් දෙකක් තියෙනවා කටු ආත. ඉතින් මේකේ මල් වෙනවා ගෙඩිය හැදෙන්නේ මේ දැන් එක ගහක මල් වෙන ගෙඩිය හැදෙන එක ගහක් මුලින්ම පීජල ඒක කපලා ආපහු දෙන සැරේ මල් වෙන ගෙඩිය හැදෙන්නේ. ඔව් කාරණා දෙකක් නිසා ගෙඩි මල් ඇවිල්ලා ගෙඩි හැදෙන්නේ නැති වෙන්න පුළුවන්. ප්‍රධාන කාරණාව තමයි අවශ්‍ය කරන පෝෂණක ප්‍රමාණය මදිකම. ඒක එකක් වෙන්න පුළුවන්. දෙවෙනි එක තමයි පරාගණය නොවීම. මම හිතන්නේ කෝමි ආරෙ හැම නැතුව ඇති. ඒක නිසා වෙන ප්‍රශ්න වෙලා තියෙන පරාගණය නොවීම. ඕක සාමාන්‍ය මෝරපු මල් උදේ 4 විතර මේක විවෘත වෙනවා. ඒවලදී අපි පොඩි කොටන් බඩ් එකක්. ඒ කියන්නේ අපි කනකසන මේ කොටන් බඩ් එකක් දාලා ඉවල මේක පරාගණය කරන්න පුළුවන් නම් ඔබතුමියට පළදාව ගන්න පුළුවන්. කොහොමද පරාගණය කරන්න කියලා අපි පැහැදිලි කරමු. ඔව් ඒක සාමාන්‍යයෙන් 7 විතර වෙනකොට මල ඇරෙනවා. ඒ කියන්නේ බොහොම පොඩි ප්‍රමාණයක ලොකුවට ඇරෙන්නේ නැහැ. අපි කිව්වට ඒක හිර වෙලා වගේ තියෙන බොහොම පොඩි ප්‍රමාණයක් හැදෙනවා. ඒක කොටන් බඩ් එකක් යන්න පුළුවන් සයිස් එකට ඇරෙනවා. ඒක දාලි බලලා උදේ 4 විතර මේක පොඩ්ඩක් හොඳට මේ ස්පර්ශ කරන්න පුළුවන් නම් පරාගදානී මේ මලේ ඇතුළට. එතකොට මේකේ පරාග ගෑවෙනවා. ඊට පස්සේ ඒ වගේ ගහේ හැමතැනම තියෙන මල් ටික ඒ වලට අපිට පරාගණය කරගන්න පුළුවන් නම් එකම කොටන් බඩ් එකෙන්. එතකොට මේක පරාගණය රේණු ටික අනිත් මල් වල තවරන්නයි ඕන. ඉතින් මේක දානවා කියන්නේ අර හීනියට ඇතුළට දාලි මේක කරකවන්න තමයි වෙන්නේ බොහොම. අර කන කසනවා වගේ වැඩක් කරන්න වෙන්නේ. ඒ කියන්නේ ලොකුවට ඉඩක් නැහැ මේකේ. ඒ නිසා කන කසනවා වගේ කරාම මේක පරාග කාලංක කීලේ ගෑවෙනවා. එතකොට මේක පරාගණය වෙනවා. හොඳයි අපිට තවත් දුරකථන එමුතුමක් තිබෙනවා. ඔබට අවස්ථාව ලබා දෙනවා. හලෝ. කතා කරන්න මහත්මිය. මට මේ මගේ අඟුණ වෙලක් තියෙනවා. ඒකේ කොළ නිකන් රවුමට මැද්දෙන් කපලා තියෙනවා. ඒ මොකද්ද වෙන්නේ කියලා කියන්නේ ඒ කිට්ටුවම තියෙන වම්බඩ පෙළ වගේකුත් ඒවත් රවුමට කපලා තියෙනවා. ඉතින් සතෙක් පේන්න එහෙම නැහැ. මේ මොකුත් කොළවල කිසිම පැහැ එහෙම වෙනතකුත් නැහැ. ඒ මොකද්ද වෙන්නේ? බොහෝ වෙලාවට දලමුවගේ හානි තමයි තියෙන්නේ. මොකද වෙන්නේ දලමුවෝ දවල්ට හානි කරන්නේ ඒගොල්ලන්ට අවුව නිසා ඒගොල්ලෝ කරන්නේ ගහේ මුල ගිහිල්ලා හැංගිලා ඉන්නේ. ඒගොල්ලෝ රාත්‍රී කාලේ තමයි මේ වැඩේ පටන් ගන්න. ඒ නිසා කොළ කන්න පුළුවන් දලමුව මේ දවස්වල සාමාන්‍ය දලමුවගේ හානියත් යහමින් තියෙන කාලයක්. ඒක නිසා කොළ කන්න පුළුවන් දලමුව ඉතින් අපි ඉස්සෙල්ලා ගාව කොහොම ද්‍රාවණයක් පාවිච්චි කරන්න පුළුවන් නම් මේක අපිට ගැටලුවක් නැතුව විසඳා ගන්න පුළුවන්. හොඳයි 268 24 11 268 94 ඔබට ස්වදේශීය සේවා මුහුණු පොත ඔස්සේත් මේ වැඩසටහන නරඹන්න පුළුවන්. අද දවසේදී අපි කතා බහ කරන්නේ කොළ එළවලු ටිකක් අපේ ගෙවත්තට එකතු කරගන්නේ කොහොමද කියලා. ඔබ දැනුවත් කරනවා රත්මලාන නියෝජ්‍ය පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ව්‍යාප්ති කාර්යාලයේ ගෙවතු වගා විෂය භාර නිලධාරී දර්ශන කරුණාරත්න මහතා. දුරකථනයේ සිටින ඔබට අවස්ථාව ලබා දෙනවා. හෙලෝ. ඔය කතා කරන්න. හෙලෝ. මහත්මිය ඔබේ ගැටලුව ඉදිරිපත් කරන්න. මේ
මහත්තයා කෙසෙල් මෝව වලින් පුළුවන් ද පෝරක් හදාගන්න. අනිත් එක තුඹ කරවිල කොහොමද වවාගන්නේ කියලා මට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. ඔබතුමියගේ පළවෙනි ප්‍රශ්න ගොඩාක් හොඳ ප්‍රශ්නයක්. මොකද මේක දැනුවත් කරන්න ඕන ප්‍රශ්නයක්. මොකද කෙහෙල් මුවෙන් අපිට හොඳ පොටෑසියම් සාන්ද්‍රයක් සහිත මල් වගා, ඒ කියන්නේ මල් මොකක්ද ගන්න පළදාව ගන්න හොඳටම දියර පෝරක් හදා ගන්න පුළුවන්. මේකේ හොඳටම කරන්න ඕන කෙහෙල් මුව හීනියට කපා ගන්න. හීනියට කපාගෙන ඒ ප්‍රමාණයට සරිලන විදිහට. ඒ කියන්නේ අපි කියමු කෙහෙල් මුව 500ක් ගත්තා නම් සීනි 500. රතු සීනි හරි නැත්නම් පැණි හරි සක්කර හරි මේවෙන් සම ප්‍රමාණ ගන්න. ඒ කියන්නේ කෙසෙල් මුව කිලෝ එකකට සීනි කිලෝ එකක් දාලා මේක හොඳින් කලවම් කරන්න. හොඳින් කලවම් කරලා ඉවරලා අපි වාජනයක දාලා මේකට අපිට කඩවැස්මක් දාන්න පුළුවන්. නැත්නම් අපිට පත්‍ර කොලයක් දාලා කඩවැස්මක් වගේ වහලා දාගන්න පුළුවන්. රෙදි කෑල්ලක් දාලා වහ ගන්න පුළුවන්. හොඳට ගැට ගහපු වාජනයක් අඳුරේ තියන්න දවස් 7ක්. මේකට වතුර බින්දුවක්වත් දාන්න එපා. දවස් 7ක් තියන්න. ඊට පස්සේ මේක හොඳින් පෙරලා අරගෙන එකට 50ක් විතර, එකට 20ක් වෙන්නත් පුළුවන්, එකට 50ක් වෙන්නත් පුළුවන්. මේ වගේ එකට අපි 20ක් ගමුකෝ. එකට 20ක් විතර කලවම් කරලා ඔබලාගේ භෝග වකවට ස්ප්‍රේ කරගන්න පුළුවන්. ඒක ගොඩාක් මට ඊට අමතරව මම ඉස්සලාම් කිව්වා වගේ කලින් දැම්ම වගේ පසර දාන්නත් පුළුවන්. මේකෙන් හොඳම පෝරක් අපිට ලැබෙනවා. දැන් එකට 50ක් වෙන්න පුළුවන්කෝ, එකට 20ක් වෙන්න පුළුවන්කෝ. අපි මේක චුට්ටක් පැහැදිලි කරමු. එකට කියන්නේ හදාගත්තු ද්‍රාවණ කොටස් එකකට වතුර ඒ වගේ 20ක් කියන්නේ අපි ලීටරයක් ගත්තොත් එහෙම මේකෙන් හදාගත්තොත් ලීටර 20ක් වතුර කලවම් කරලා අපිට ඒ තරම් පාවිච්චි කරන්න පුළුවන්. පොඩි වගාවකට පොඩි ප්‍රමාණයකට යොදනකොට අපි පැල කාලේ ගත්තාම කියමුකෝ අපි දැන් පැල කාලේ මම ඒකයි කිව්වේ එකට 50ක් වෙනකම් වතුර කලවම් කරගන්න පුළුවන් කියලා. පැල ගාතේ ගත්තාම පොටෑසියම් සාන්ද්‍රණයට අඩුවෙන් වෙනවා. ඒකට එකට බොහොම පැල කාලේදී බොහොම අඩුවෙන් වැඩිපුර වතුර දාලා ඉවල මේක පාවිච්චි කරන්න පුළුවන්. අපි එකට 50ක් අපි එකට 20ක් කිව්වහම ප්‍රශ්නයක් වෙයි. අපි කියමුකෝ මිලි එකක් පාවිච්චි කරගෙන එතකොට මිලි 20ක් වතුර දාලා පොඩි වගාවට ගහන්න පුළුවන්. ඒකට උදේද හවසද කන්දටද කොළවලටද අපිට කොළවලට ස්ප්‍රේ කරන්න පුළුවන්. මම ඉස්සලා කිව්වා වගේ ෂණික අවශ්‍යතාවයක් සඳහා. හැබැයි පසර දාන්නත් පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. පසර දාන එක තමයි ගොඩාක්ම වැදගත් වෙන්නේ. ඊට අමතරව මේක කොළවලට ස්ප්‍රේ කිරීම ටක් ගාලා යට අවශ්‍යතාවය සපුරා ගන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. හැබැයි අපි මං කිව්වා හැමතිස්සෙම මේ වැඩේ කරන්න එපා. මොකද ඒගොල්ලෝ ඊට පස්සේ ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන මේ පැත්තෙන් මේ පොර ගන්න. දැන් මේ වගේ ද්‍රාවණයක් අපි උදේකද හවසකද දාන්න ඕනේ? බොහෝ වෙලාවට හවස දාන එක හොඳයි. නැත්නම් උදේ පාන්දර දාන්න ඕනේ. මොකද අවුව වැටිච්ච වෙලාවක කාබනික ද්‍රව්‍ය වියෝජනය වෙනවා. ඒක නිසා උදේ හෝ හැන්දෑවේ. ඊට පස්සේ මම හිතන්නේ අර මහත්මිය තවත් ප්‍රශ්න මතු කරා තුඹ කරවේල. මේක තුඹ කරවේල වල ගැටලු කීපයක් තියෙන ප්‍රධාන දේ තමයි මේකේ ගෑනු ගහක් හා පිරිමි ගහක් කියලා දෙකක් හදන්න ඕනේ. මේක ලොකුම ගැටලුව තමයි පිරිමි ගහ වේලසනින් මැරෙනවා. එතකොට හරියටම මේ කාලේ බලලිවල මේක හදා ගන්න ඕන. ඊට අමතරව පරාගණය කරන්න ඕන. උදේ කාලේ උදේ 6ට 7ට විතර පාන්දර ඉඳන්ම මේක පරාගණය කරන්න. හැබැයි පිරිමි මල් පිපෙන්නේ හැන්දෑවේ. ඒවා කඩලා එක්ක ෆ්‍රිජ් එක හරි පර වෙන්නේ නැති වෙන තියාගෙන උදේ පාන්දර පරාගණය කරන්න. උදේ පාන්දර පරාගණය කරොත් තමයි අපිට පළදාවක් ගන්න පුළුවන් වෙන්නේ. හොඳයි අපිට තවත් දුරකථන එමතුමක් තිබෙනවා. ඔබට අවස්ථාව ලබා දෙනවා. ආයිබන් සුබෝදෑසනක් කිව්වා මම ආදරෙන් කතා කරන්නේ. මගේ ප්‍රශ්නේ තමයි මගේ දඹල වෙලාවක් තියෙනවා. දැන් මාස 6ක් විතර වෙනවා. තාම මේකේ පළදාව හැදෙන්නේ නැහැ, මල් හැදෙන්නේ නැහැ. අනිත් එක තමයි අර මාලොටොනික් දියරේ හදාගෙන තියෙනවා. ඒක ගස්වල මුලට දැම්මට කමක් නැද්ද කියන ප්‍රශ්න තමයි මට අහන්න තියෙන්නේ. බොහොම ස්තුතියි. පළවෙනි එක ඔබතුමාගේ දෙවෙනි ප්‍රශ්න මම උත්තර දෙන්න ඉස්සෙල්ලා ෆිස්ටොනික් එක පසර දාන එක ගොඩක් වැදගත්. මොකද පස සංවර්ධනය වෙනවා. අවශ්‍ය කරන නයිට්‍රජන් හා අවශ්‍ය කරන පෝර ටිකත් මුලින් උරා ගන්න පුළුවන්. හැබැයි මම අපි ඉස්සෙල්ලා කිව්වා වගේ පසට කාබනික ද්‍රව්‍යයක් දැම්මොත් එහෙම ඒක පසෙන් හරි වසුන් කිරීම වැදගත්. මොකද ඉරේලීට නැත්තම් විනාශ වෙන්න නිසා. මේ මම දෙවෙනි ප්‍රශ්නේ උනේ දඹල මාස 6ක් මල් නැහැ පළදාවන්නේ. බොහෝ වෙලාවට දඹලවල ඔය මේ සිවිලා තියෙනවා. මොකද මේ දඹල කියන්නේ නයිට්‍රජන් පසර දෙන භෝගයක් එක්කම නයිට්‍රජන් බහුල වුණාම එයා වර්ධක වර්ධනෙම ඉන්න භෝගයක්. ඒ කියන්නේ බෝලුවාන් තරම් එයා වැල හද කොළ හදනවා. ඒක තමයි අපි දකින්න ලොකුම ගැටලුව. ඉතින් මේකේ හොඳම දේ තමයි එයාගේ පොටෑසියම් සාන්ද්‍රය වැඩි කරන්න අවශ්‍ය කරන දියර පෝරා පාවිච්චි කරන ගමන් මෙයාගේ කොළ ටික පරණ කොළ අවුව වැටෙන්නේ නැති කොළ ටික කඩලා ඉවත් කරන එක. බොහෝ වෙලාවට කොළ අඩු වෙන තමයි මෙයා ගස් වැන්න හොඳටම දෙන්නේ. ඉතින් හැබැයි තව එකක් තියෙනවා. මහ කන්නේදී අපිට අස්වනු දෙන වර්ග තියෙනවා. මම දන්නේ නැහැ වර්ග මොකද්ද කියලා. සාමාන්‍යයෙන් අපේ දෙපාර්තමේන්තුවේ SLS 44 නම් වර්ෂය පුරාම තියෙනවා. ඊට පස්සේ ක්‍රිෂ්ණ කියන වර්ගෙත් වර්ෂය පුරාම තියෙනවා. ඊට අමතරව දේශීය වර්ග තියෙනවා. ඒවා සාමාන්‍යයෙන් මහ කන්නේට විතරයි අපිට අස්වැන්න දෙන්නේ. එහෙම එකක්ද කියලා පොඩ්ඩක් හොයලා බලන්න. නැත්නම් කොළ ටික අඩු කරලා ඉවරලා පොටෑසියම් සාන්ද්‍රණය වැඩි කරගන්න ඔබට අස්වැන්න ගන්න පුළුවන්. දර්ශන මහත්මයා මේ වගේ වගාවකදී හිරුවෙලිය කොටක් වැදගත් වෙනවා නේද පළදාවෙන්න? සියලු වගාවට හිරුවෙලිය වැදගත්. හිරුවෙලියෙන් තොර භෝගයක් හදන්න බෑ.
මොකද ප්‍රභාසංශ්ලේෂණ සිද්ධ වෙන්න ඕන. එහින් තමයි ආහාර නිෂ්පාදනය වෙන්නේ. හැබැයි ලොකුම ගැටලුව තියෙන්නේ අපේ තෙත් කලාපේ ගත්තට පස්සේ අස්වැන්න අඩුයි කියලා බොහෝ දෙනෙක් කියනවා. ඇත්ත. මොකද රාත්‍රී උෂ්ණත්වය වැඩි වෙනවා නම් නිෂ්පාදනය කරන ආහාර එයාගේ ශෝෂණය සඳහා වැය වෙනවා. ඒක නිසා සීතකයේ දේශගුණය රැට සීතල අපි කියමු අරාබිය ගත්තත් හොඳටම රැට සීතලයි. එහෙනම් ඒගොල්ලෝ හදන නිෂ්පාදනයක දවල්ට නිෂ්පාදනය කරන ආහාර ප්‍රමාණය ඒගොල්ලෝ තැම්පත් කරගන්න පුළුවන්. ඉතින් ඒ වෙලෙට අස්වැන්න වැඩි. ඒක නිසා හිරු එළිය වැදගත් භෝගයක් සඳහා ඒක නිසා හිරු එළිය හොඳින් වැඩෙන තැන්වල තමයි අපිට භෝග හදන්න පුළුවන්. සමහර භෝග තියෙනවා අපිට පලා වර්ග ගත්තාම මොකද එයාගේ අපි ගෙඩියක් බලාපොරොත්තු වෙන්නේ කොළ දව තමයි බලාපොරොත්තු. හැබැයි එතකොට අපිට හෙවණ සහිත ඒ කියන්නේ ගොඩාක්ම හෙවණ මේ හෙවණ නැති සාමාන්‍යයෙන් හෙවණක් තියෙන තැනක අපිට පලා වගාව කරන්න පුළුවන්. හොඳයි. තවත් දුරකථන මතුමක් තිබෙනවා. ඔබට අවස්ථාව ලබා දෙනවා. ආයුබෝවන් සුබ දවසක්. මම ගලහිටියාවේ විජේසිරි. මේ වම්බටු වලටයි දඹල වලටයි කෙසෙල් වලටයි මේ පත්‍රේ කිරෝලේ කහපාට ඉරක් වගේ කියනවා. මේක දඹල වලටයි මේ වම්බටු වලටයි එන්න ඒක වර්ධනය වෙනවා. එතකොට ඒක රෝගී තත්ත්වයක්ද නැත්නම් මේ පෝර වුණතාවයක්ද? අනිත් එක අර මහත්මයා කිව්වා මේ කෙහෙල් මුව වලින් අර පෝර හදාගන්න ක්‍රමයක්. ඒකට පොඩ්ඩක්වත් වතුර දාන්නේ නැද්ද? අනිත් එක වතුර නොදා හිටියොත් මහත්තයෝ ඒකට කූඹියෙන්න පුළුවන් නේද? එතකොට ඒක අවස්ථා කීපයකදීම අපිට මෙහෙම ටික ටික අරගෙන ඒ ප්‍රමාණය දී කළා මේ පෝර වශයෙන් යොදන්න පුළුවන්. බොහොම ස්තුතියි මේ අවස්ථාව ලබා දුන්නා. ඔව් අර අගපිච්චීම සාමාන්‍ය භෝගවල අගපිච්චීමක් කියන්නේ පෝර වුණතාවයක්. එක නැත්තම් පිච්චීමක්. සූර්යාලෝකයට පිච්චිලා වෙන්නත් පුළුවන්. නැත්නම් බොහෝ වෙලාවට පොටෑසියම් අධිකම. දැන් මේ දවස්වල බොහෝ වෙලාවට භෝගවල දකින්නේ පොටෑසියම් උණතාවය. ඒ නිසා පොටෑසියම් අධිකම නිසා අග පිච්චෙන්න පුළුවන්. ඒක එකක්. ඒ නිසා පොටෑසියම් අවශ්‍යතාවය බලාගන්න. අර ඉස්සෙල්ලා මම කිව්වා කෙහෙල් මුවට වතුර දාන්න එපා කිව්වේ මම. ඒක කොමින් එන කෙනෙක් වලක්වා ගන්න ක්‍රමයක් යොදා ගන්න. මොකද අපිට වතුර භාජනයක් උඩ තියලා මේක තියාගන්න පුළුවන්. මම කියන්නේ දවස් 7ක් තියාගන්න කියලා කියන්නේ දවස් 7කට පස්සේ මේක පෙරලා බෝතල් වල දාලා අපිට සංරක්ෂණය කරගන්න පුළුවන්. ඊට පස්සේ අවශ්‍ය ප්‍රමාණයට අපිට මේකේ පාවිච්චි කරන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ එතකොට. හොඳයි. 268 24 11 268 94 28 අපේ දුරකථන අංක ඔබට අවස්ථාව ලබා දෙනවා. හලෝ. කතා කරන්න මහත්මිය. මගේ අර මේ තියෙනවා අර ජපන් දෙහි මේ පොඩි ආරම්භයක් තියෙන කහපාට ඒව ගස් දෙකක් හිටවලා තියෙනවා. මම දැන් අඩි 5ක් විතර උසයි. අවුරුදු 5ක් වෙනවා පීදෙන්නේ නැහැ. ප්‍රධානම දේ තමයි ඔබතුමී හිටවලා ඇත්තේ මේක දියසීරාව සහිත තැනක. සාමාන්‍යයෙන් පැංගිරි කුලයේ භෝග දියසීරාව තියෙනවා නම් එයා වර්ධක වෙන්නෝ මිසක් ප්‍රජනක වර්ධනයට ගිහිලා මල් පිපිලා ගෙඩි දෙන්නේ නැහැ. ඒ නිසා මේකට දැන් කරන්න වෙන්නේ බොහෝ වෙලාවට අපි ගෙවත්තක නාරං දෙහි නාරං කුලයේ භෝග හදන සාමාන්‍ය උස් තැනක. නැත්තම් උස් තැනක හැදුවට පස්සේ හොඳට වතුර බහැලා යනවා. එතකොට එයා මල් හදලා ගෙඩි හදනවා. දැන්ට ඔබතුමීට කරන්න පුළුවන් වෙන්නේ මේකේ අඩි 1.5ක් විතර ඈතින් වතුර එන පැත්තෙන්. ඒ කියන්නේ වතුර එන පැත්තෙන් වතුර බහුල පැත්තෙන් අඩි 1.5ක් විතර ඈතින් අඩ සඳේක ආකාරයකට අඩි කාණුවක් කපලා මේකට කළු ගල් දාන්න. කළු ගල් දාලා වහලා දාන්න. එතකොට එයාගේ වර්ධනය නවතිනවා. එයාගේ ජල ප්‍රමාණය අඩු වෙනවා. එමගින් මල් උත්තේජය වෙලා ඔබට අස්වැන්නක් ගන්න පුළුවන්. දුරකථන මතුමක් තිබෙන ඔබට අවස්ථාව ලබා දෙනවා. ආයිබෝන් මම දෙහිවලින් කතා කරන්නේ. අර පිටිමකුණාගේ ඒවා විනාශ කරන්නත් අර ඔබතුමා මුලදී කිව්වේ අර මිරිස් කරල් 4යි ඒ ආපු ඒ සාන්දරණය ඒකටත් ගැලපෙනවද කියන එක තමයි මගේ පළවෙනි ප්‍රශ්නේ. දෙවෙනි එක දැන් අපිට කියනවානේ වගා කරන්න කියලා. මේ එතකොට දැන් අපිට මඤ්ඤොක්කා වගේ එකක් වගා කරන්න බෑ. මේ උරුමියා ඒ සතා ඉන්න නිසා අපිට ඒ දේවල් කරන්න අමාරුයි. ඒවටත් මොකක් හරි පිළියමක් තියෙනවද කියලා අහන එක තමයි මගේ දෙවෙනි ප්‍රශ්නේ. ස්තුතියි. පළවෙනි ප්‍රශ්නේ ඔබතුමියගේ අර මිරිස් කරල් එක පාවිච්චි කරන්න එපා මේ පිටිමකුණ පත්තනේ කරන්න. ඒට හොඳම තමයි භූමි තෙල් තේ හැන්දයි සබන් කුඩු තේ හැඳි දෙකයි වතුර ලීටරයයි කියන මිශ්‍රණය හොඳට මිශ්‍ර කරලා ස්ප්‍රේ කරන්න පිටිමකුණට. එතකොට ඒකින් එයාව මර්ධනය කරන්න පුළුවන්. දෙවෙනි ප්‍රශ්නාවේ මඤ්ඤොක් හදා ගන්න බෑ කියන කතාව. බිම හදනවා නම් තමයි ගැටලුව තියෙන්නේ උර්මියාගේ ප්‍රශ්නේ. හැබැයි අපිට නාගරික පැත්තේ පුළුවන් අපිට පෝර බෑග් කිලෝ 50 පෝර බෑග් මල්ලකට භාගයක් වෙන්න පෝෂණීය පස් මිශ්‍රණයක් පුරවලා මඤ්ඤොක්ක දණ්ඩක් පෙළ කරගෙන අපිට අස්වැන්නක් ගන්න පුළුවන්. ඒතර මාස 8ක් 9ක් යනකොට අපිට අස්වැන්න ගන්න පුළුවන්. ඊට අමතරව උර්මිය සඳහා අපිට පුළුවන් පාවිච්චි කරන්න මේ කෙස්කොට අපිට මේ මාර්ගවල දාලා තිබ්බහම ඒගොල්ලන්ගේ මේ ඊට අමතරව ගැට ගස් ලැබු කෑලි අපි ලාඩප්පමලු. ඉතින් මේව නගරේ හොයාගන්න අමාරුයි. ඒක නිසා නගරේ කරනවා නම් අපිට කරන්න වෙන්නේ පෝර බෑග් එකක මඤ්ඤොක්ක ගාවට යන එක.
හොඳයි අපිට තවත් දුරකථන ඇමතුමක් තිබෙනවා අපිට අවස්ථාව ලබා දෙනවා. ආයිබෝන් සුබ උදෑසන මට ප්‍රශ්න 4ක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නය තමයි අගුණ, කිරියාගුණ සහ තිත්තාගුණ කියලා වර්ග 3ක් තියෙනවාද මේ පිළිබඳ පැහැදිලි කරන්න. දෙවෙනි ප්‍රශ්නය තමයි පිටසුදු සාරණ සහ සාරණ වර්ග පිළිබඳව පැහැදිලි කිරීමක්. තුන්වෙනි ප්‍රශ්නය තමයි කලවම් පලා සඳහා ගත හැකි සහ නොගත යුතු වර්ග මොනවාද? හතරවෙනි ප්‍රශ්නය තමයි මුරුංගා ගසක් වෙන ගස් වලට වඩා පසේ පෝෂණයට බලපානවද කියලා. බොහොම ස්තුතියි. ඔව් මහත්මිය ටිකක් ඉන්න නම් වෙනවා. ප්‍රශ්න 4ක් බොහොම වේගයෙන් ඉදිරිපත් කරා අපිට සඳහන් කරගන්නත් අපහසුයි. නැවත වරක් සඳහන් කරන්න. මම Facebook එකේ සටහන් කරලා තියෙනවා. මේ වෙලාවේ පැවසුවොත් හොඳයි අපිට ওই විදිහටම කිව්වොත් හොඳයි නැවතත් ගැටලු ටික. කිරියාගුණ සහ තිත්තාගුණ කියලා වර්ග 3ක් තියෙනවද කියලා ඒ පිළිබඳව පැහැදිලි කරන්න. එතකොට පිටසුදු සාරණ සහ සාරණ වර්ග පිළිබඳව අනිත් එක කලවම් පලා සඳහා ගත හැකි හා නොගත යුතු වර්ග මොනවද? අවසාන තමයි මුරුංගා ගසක් වෙන ගස් වලට වඩා පසේ පෝෂණයට බලපානවද? ඔව් පළවෙනි ප්‍රශ්නය මම හිතන්නේ කිරියාගුණ තිත්තාගුණ ඔය වර්ග කීපයක් තියෙනවා. ඒක වර්ග කීපයක් තියෙනවා. ඒ වර්ග වෙනස් වර්ග විදිහට ඒවා තියෙන්නේ. ඒවා විවිධ වර්ග තියෙනවා. ඊට පස්සේ මම හිතන්නේ දෙවෙනි ප්‍රශ්නය ආවේ මේ සාරණ එක. පිටසුදු සාරණ අපි කියන්නේ සාමාන්‍ය බෙහෙත් සාරණ ටිකක් දණ්ඩ රතු පාට වර්ග. ඊට පස්සේ කොළ පාට වර්ගයක් තියෙනවා. ඊට පස්සේ කොළ පාට කොළ පාට රතු පාට දෙවෙති ආකාරයක් තියෙනවා. වගේ සාරණ වර්ග 3-4ක්ම ශේෂ්ත්‍රය තියෙනවා. මොකද මේකෙන් අපි අට වලින් තමයි ගොඩ දෙන ගන්න. ඒතකොට පරපරාගණය සිද්ධ වෙනවා. ඒ නිසා අලුත් වර්ග බිහිවීමේ හැකියාවක් තියෙනවා. ඒක නිසා ඔය අපි හිතන විදිහෙම කියන්නේ පිටසුදු පැල බෙහෙත් සාරණ වගේ දේවල් දිගටම යන්නේ නැහැ. මොකද ඒවා පරාගණය වෙලා අලුත් වර්ගත් බිහිවීමෙන් පවතින. කලවම් පලා සඳහා ගත යුතු නොගත යුතු වර්ග සාමාන්‍යයෙන් මෙහෙමයි ගැටලුව. දැන් කලවම් පලා වලට අපි ගොඩක් දේවල් ගන්නවා. ඒ කියන්නේ අපිට දඹල කොළ ටිකක් වෙන්න පුළුවන්, කෝප්ප කොළ ටිකක් වෙන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් මැල්ලුම් වලට ආහාරයට ගන්න සියලු දේවල් ටික අපිට එක්කව කරගන්න පුළුවන්. හැබැයි ඉතින් ඒකේ ලොකු ගැටලුවක් නැහැ. මොකද මේ අපි පලාවට ගන්න නිසාම ඒවා කලවම් පලාවට එක්කව කරගැනීමේ ගැටලුවක් ඇති වෙන්නේ. හොඳයි මේ මුරුංගා පිළිබඳව කතා කරා. මේක මේ අනිත් ගස් වලට වඩා පස්සේ පෝෂණයට බලපානවද? ඔව් ඇත්තටම මුරුංගා මුරුංගා භෝගයෙන් පසටත් පෝෂ එක්කහුව වෙනවා. ඒක නිසා ලොකු ගැටලුවක් නැහැ. මොකද පෝර අඩු තැන් වලත් මුරුංගා භෝගය අපිට හදාගන්න පුළුවන්. ඒ විදා වේගයෙන් හැදෙන භෝගයක් මුරුංගා භෝගය පාවිච්චි කිරීමෙන් අවශ්‍ය කරන අපේ ශක්තිය, පෝෂණය, ප්‍රෝටීන් අවශ්‍යතාවය සියල්ල සපිරා ගන්න පුළුවන්. ඉතා වැදගත් භෝගයක් මම හිතන්නේ දැන් අපි ලංකාව තුලත් බොහොම පිටරටවල නම් දැන් සෑහෙන ප්‍රමාණයක් වවාගෙන මේකෙන් එක ආකාරයේ දේවල් හදාගෙන පරිභෝජනය කරනවා. අපිත් දැන් ඉස්සරහට මම හිතන්නේ මුරුංගා වල ලොකු වටිනාකමක් ඉස්සරහට වෙයි. මේ භෝගය බොහෝ වෙලාවට පස්සේ සාරවත් බවත් ඇති කරගෙන ඉස්සරහට යන්න පුළුවන් භෝගයක්. හොඳයි 268 24 11 268 94 28 අපේ දුරකථන අංක. ඉතින් ඔබට පුළුවන්කම තියෙනවා ස්වදේශීය සේවා මුහුණු පොත ඔස්සේ සජීවව මේ වැඩසටහන නරඹන්නට. දුරකථනයේ රැඳී සිටින ඔබට අවස්ථාව ලබා දෙනවා. හලෝ කතා කරන්න මහත්මිය ගැටළු ඉදිරිපත් කරන්න. මම ගොඩින් කතා කරන්නේ මට තියෙන ප්‍රශ්නේ තමයි මේ දැන් අර පලා වර්ග හිටෝල තියෙන තැන්වල මේ අර පණු මේ පස් වගේ මතුවලා තියෙනවා. අර මේ ගොටුකොළ පාති දෙක තුනකුත් තියෙනවා. කංකුම් පාතියකුත් තියෙනවා. ඒකත් නිකන් මේ වර්ධනය අඩු වෙලා තියෙනවා. අනිත් එක තමයි අපිට මේ SL44 වගේ ඒ බීජ කොහෙන්ද ලබා ගන්න පුළුවන් කියන එක. හොඳ වර්ගයේ බීජ. දැන් දඹල බීජ වගේ නම් බොහෝ වෙලාවට දෙපාර්තමේන්තු සතු තියෙන මේ දවස්වල අපිට ගොවිජන සේවා මධ්‍යස්ථවල තියෙන කුෂිකර්ම උපදේශක කාර්යාලය මගින් බීජ ලබා ගන්න පුළුවන්. ඊට අමතරව දෙපාර්තමේන්තුවේ සියලුම අලෙවිසල් පියස් වලින් බීජ ලබා ගැනීම හැකියාව තියෙනවා. අර ගැඩවිලි කියන්නේ පණු පොහොර එනවා කියපු කතාව මම හිතන්නේ හොඳයි. මොකද පස සාරවත් භාවයේ තියෙන ලක්ෂණයක්. මම හිතන්නේ අවශ්‍ය කරන කාබනික පොර ටිකක් නැවත පොර ටිකක් දුන්නා නම් හරි ඒකේ පොඩක් බලන්න සමහරවිට ගස්වල රෝගී තත්ත්වයක් උදා වෙලා තියෙනවද කියලා පොඩ්ඩක් කොළ කහ වීමක් හරි මේ වගේ පෝෂණ ඌනතාවයක් එක්කම සතුන්ගේ හානියක් ඇති නැත්නම් මම හිතන්නේ හොඳම පණු පොහොර එනවා කියන්නේ ටිකක් හොඳ තත්ත්වයේ පස තියෙනවා කියන එක. හොඳයි අපිට තවත් දුරකථන මතුමක් තිබෙනවා. ඔබට අවස්ථාව. ආයිබෝන් සුබ දවසක්. ආයිබෝන්. මම මේ කතා කරන්න හදන්නේ මුකුණ වැන්න වල තියෙනවා
කොලේ දිගට එන ඝන වටක් තියෙන කහක්. ඒක කැමරට හොඳයිද නැද්ද? ඔව් බටේ සහිත මේ කියන්නේ ගැට කිට්ටුවෙන් ඇවිල්ලා දිගට ආපු මලක් තියෙනවා අපි කියනකොට ඒක ඇලිගේටර් කියලා. ඉතින් ඒ වගේ වනම් විස සහිත ගහක් ඒක නම් පාවිච්චි කරන්න හොඳ නෑ. හැබැයි ඔය ගහ ඔබ දකින ගහ මං හිතන්නේ කොට්ටාසේ කුෂිකර්ම උපදේශක හරි කුෂිකර්මට සම්බන්ධ කෙනෙක්ට පෙන්නලා ගන්න. මොකද අපිට ඒකේ රූපයක් බලන්න නැතුව කියන්න බෑ බොහෝ වෙලාවට. හැබැයි ඉතින් සිදුරක් සහිත පුරුකෙන් දිගට ගිහිලා මලක් පිපෙන වර්ග තියෙනවා නම් ඒවා බොහෝ වෙලාවට ඇලිගේටර් වෙන්න පුළුවන්. තවත් එකක් මහත්තයා දැන් මේ අසමුඩ ගන්න ඇට පැලවීම ටිකක් අඩු වෙයි යනවා. මොදගම් වල මේ බොහෝ වෙලාවට පැලවීම බොහොම අඩු වෙනවා. මොකද තියෙනකොට ඒක නිසා පොඩ්ඩක් වේලලා කල් තියා ගන්න පුළුවන් නම් ඒක හොඳයි. මොකද මේ නැත්තම් ඕකේ එන්න කියන්නේ දිරිය අඩු වෙලා පැලවීම බොහෝ වෙලාවට අඩු වෙනවා. හොඳයි අපිට තවත් දුරකථන ඇමතුමක් තිබෙනවා. ඔබට අවස්ථාව. හලෝ. ගුවන් විදුලි යන්ත්‍රයේ හඬ අඩු කරලා ඔබ අපට ගැටලුව ඉදිරිපත් කරන්න. මොකද ගැටලුව පැහැදිලි නැති වෙනවා. කතා කරන්න. මාත්‍රා මේ වගේ තියෙනවා කතරගම මොළොංගයි ගස් දෙකක් තියෙනවා. ඒ දෙකම සෑහෙන උසයි. ඉතින් එක එකනා කියනවා ඒක මැදින් කපලා නැවත දලදානවා කියලා ඒක කෙරුවොත් හොඳයිද? ඔව් ඒක තමයි හොඳම දේ. මොකද අපේ අතේ උසට කතුරුන් හදාගත්තේ නැත්නම් ගැටලුකාරී ටිකක් උසට ගිහිලා කඩා ගන්න එක. ඒක නිසා අවශ්‍ය කරන උස ප්‍රමාණයෙන් කපලා එතන වතුර යන එක නවත්තන්න. එක්ක අපිට දාන්න පුළුවන් පොල් කට්ටක් හරි මොකක් හරි නැත්නම් කැපුම් දාරයට අපි ලැකර ටිකක් ගන්න පුළුවන්. ඒ වගේ කැපූ දාරය වේලින් නැති වෙන ආරක්ෂා කරගන්න. ඊට පස්සේ පැත්තෙන් අතු දාලා එනවා. ඊට පස්සේ ඔබට කැමති ආකාරයකට මේක රතු කරගන්න පුළුවන්. බොහෝ වෙලාවට අපේ වෙලා තියෙන මොකද අපි කතුරුන් ගහ හැදෙනකම් බලන් ඉන්නවා. අපි දන්නේම නැතුව වහලෙන් උඩට ගිහිල්ලා ඉවරයි. මේක තමයි ලොකුම ප්‍රශ්නේ. ඒක නිසා දළු ටික කඩලා මේක කොට කරගන්න පුළුවන් නම් මුල් කාලේ ඉඳන්ම මේක ලොකු ගැටලුවක් නැහැ. මොකද අපිට ඕක අමතක වෙන ප්‍රශ්නයක් තියෙන. ඊට පස්සේ කේක් වලින් තමයි කඩන්න වෙන්නේ. ඊට පස්සේ අල්ලපු ගෙවල් වලට ලොකු ප්‍රශ්නයක්. ඒ නිසා මැදින් කපලා ඉවරලා මේක අවශ්‍ය කරන උසින් හදාගන්න එක කිසිම ගැටලුවක් නැහැ. කුඩා කාලේ මේ ප්‍රමාණයට හදාගත්තා නම් ගැටලුවක් වෙන්නේ නැහැ. හදාගත්තා නම් ඉවරයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඕක ටික දවසක් ගියාට පස්සේ අපිට අමතක වෙනවා. අමතක වෙලා ගහ ඉබේම උඩට යනවා. ඕක තමයි හැමෝටම වෙලා තියෙන්නේ. මම හිතන්නේ හැමෝගෙම හිත වලින් අහලා බැලුවා නම් ඕක තමයි වෙලා තියෙන්නේ. ඒක නිසා දැන් හරි කමන්නේ කපලා ඕක මේ මට්ටම් කරගත්තා නම් කියන්නේ අවශ්‍ය කරන උසින් හදාගත්තා කියලා ගැටලුවක් වෙන්නේ. ඕක මැරෙන්නේ හැබැයි කැපූ දාරයට වතුර යන්නේ නැති වෙන්න මොකක් හරි ආවරණයක් දාන්න ඕන. හොඳයි අපිට තවත් දුරකථන ඇමතුමක් තිබෙනවා. ඔබට අවස්ථාව ලබා දෙනවා. සුබ උදෑසන. සුබ උදෑසන. මම කල්තර ප්‍රදේශයෙන් කතා කරන්නේ. මට අර කිරිකවුඩිය කියන මඤ්ඤොක්ක වර්ගය හොයාගන්න පුළුවන් කියලා පොඩ්ඩක් කිව්වොත් හොඳයි. ඔබතුමාට කිරිකවඩි කියන්නේ මාස 6 වර්ගයක්. මාස 6න් විතර අපිට ගිලා ගන්න පුළුවන්. හැබැයි කහතුඩු ප්‍රදේශ ඔබතුමාට මම දැන් කළුතර පැත්තේ කිව්වේ. මේ කහතුඩු ප්‍රදේශේ නම් කිරිකවඩි වර්ගයේ මඤ්ඤොක්ක වර්ග තියෙනවා. හොඳයි. අපි අද දවසේදී කතා කරනවා මේ පලා ටිකක් කොහොමද ගෙවත්තට එකතු කරගන්නේ කියලා. මේ පිළිබඳව ඔබ දැනුවත් කරන්නේ රත්මලාන නියෝජ්‍ය පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ව්‍යාප්ති කාර්යාලයේ ගෙවතු වගා විෂය භාර නිලධාරී දර්ශන කරුණාරත්න මහතා. 268 24 11 268 94 28 දුරකථන වලින් ඔබට අපත් සමග එකතු වන්නට පුළුවන් වගේම මෙම වැඩසටහන සජීවීව නරඹන්නට ඔබට පුළුවන්කම තිබෙනවා ස්වදේශීය සේවා මුහුණු පොත ඔස්සේ. දුරකථනයේ රැඳී සිටින ඔබට අවස්ථාව ලබා දෙනවා. හලෝ සුබ දවසක් සුබ උදෑසන. මම මේ ඇඹිලි පිටියෙන් කතා කරන්නේ. නෝනා මම දැම්මා මේ අසමුදග පැකට් 4ක් නමුත් ඇට 5යි 4යි වගේ පැලවුනේ. බොහෝ වෙලාවට දැන් බීජ පැල කරන්න ගියාට පස්සේ පළවෙනි දේ තමයි පස ඒ කියන්නේ පස සුද්ධ ජීවීන්ගෙන් අහිතකර සුද්ධ ජීවීන් ගහන්නේ වැඩි වුණොත් එනකොට පැල විනාශ වෙන්න පුළුවන්. නැත්නම් බොහෝ වෙලාවට බීජවල තියෙන දුර්වලතාවය නිසා පැල නොවෙන්න පුළුවන්. මේකට පිළියමක් ඇහිලා පුළුවන් අපිට ප්‍රශ්නයක්. ඒ කියන්නේ අපිට කියන්න පුළුවන් ඕනනම් බීජ ටික වපුරලා දාලා මේක කළු පොලිතින් එකකින් වහලා තියලා පැල උනාට පස්සේ ගන්න. ඒ කියන්නේ පැල වෙනකොත් එක්ක මේක අයින් කරගන්න. එතන ඉස්ුණත්වයක් රැඳෙනවා. ඉස්ුණත්ය නිසා එහෙම වෙන්න පුළුවන්. අනිත් එක ජල අවශ්‍යතාවය සම්පූර්ණව සැපුන් නැතුනොත් වේලෙන්න පුළුවන්. සාමාන්‍ය ඇබිලිටි පැත්තක බොහොම වෙලාවට වේලෙන ස්වභාවයත් එක්කම පැල නොවෙන්න පුළුවන්. ඒක නිසා වතුර ගැන හොඳට හිතන්න. වතුර වැඩිපුර දෙන්න. කළු පොලිතින් එකකින් වහලා තියන්න පැල වෙනකන්. ඒක ගොඩක් හොඳයි. වසුන් දාලා තියන්න පුළුවන්. වසුන් දාලා තියලා පැල කරගන්න පුළුවන්.
හොඳයි දුරකථනයට රැඳී සිටින ඔබට අවස්ථාව ලබා දෙනවා. හෙලෝ. කතා කරන්න මහත්මිය. මම රත්නපුර කලවාණින් කතා කරන්නේ. මිස් මට දැනගන්න ඕනේ මේ අපේ මේ නාරං තියෙනවා නාරං වල මේ අර ගෙඩියේ යටිපැත්තෙන් වගේ කහ පාට මේ පිටක් වගේ වෙලා මේ කහ වෙනවා. කහ වෙලා වැටෙනවා නාරං. ඕක බොහෝ වෙලාවට දිලීර රෝගයක් වෙන්නේ යටපැත්තෙන් කහ වෙලා උඩට යනවා. අනිත් එක කැල්සියම් අධි නිසා බොහෝ වෙලාවට කැල්සියම් ඌනතාවය නිසාත් මේක වෙන්න පුළුවන්. ඒක නිසා ඔකට බිත්තර කටු කුඩු කරලා මේක දාන්න පුළුවන් නම් ගහ මුලට කැල්සියම් අවශ්‍යතාවය සැපරීම මගින් ඕකේ ආවරණය වෙන්න පුළුවන්. අනිත් එක දිලීර රෝගයක් ආසාදනය වෙන්නත් පුළුවන්. ඒකම ඒක නිසා අවශ්‍ය කරන දිලීර නාශකයක් අපිට භාවිතා කරන්න කියන්න බෑ. ඒ නිසා අපිට පුළුවන් ඕනනම් අපිට ඔය තඹ කම්බියක් ගහ වටේ දාලා තියන්න. එතකොට දිලීර රෝග වලින් ආරක්ෂා වීම සඳහා ගහවටේ දාලා තියන්නේ ඔතනක රින්ගක් වගේ නික මුද්දක් වගේ දාන්න පුළුවන් අපිට ගහේ ගෑවෙන්න. එතකොට අවශ්‍ය කරන තඹ ප්‍රමාණයක් ලැබෙන එක නිකන් දිලීර රෝග වලින් ආරක්ෂා වීම සඳහා හොඳයි. හොඳ අපිට තවත් දුරකථන මතුමක් තිබෙනවා. ඔබට අවස්ථාව ලබා දෙනවා. හෙලෝ. මට දැනගන්න ඕන දුම්කල නැටි නිස්සාරණය හදනකොට දුම්කල නැටිද කොළද දාන්නේ කියලා ඒක හදන හැටි ඊළඟට තව එකක් ගෙදරින් ඉවත දාන එක ඔය කපන කොටන බෑග් එක දාලා ඒ බෑග් එකෙන් එන ඉස්ම වතුර කලවම් කරලා පැල වලට දැම්මොත් හරියනවද? අනිත් එක කොළ වම්බටු ගහක් තියෙනවා ඒකේ මැද හරියෙන් නිකන් කහ පාට වගේ වෙලා. ඒකට හේතුව මොකද්ද? තව එකක් තියෙනවා කොස් ගහක් උස කොස් ගහක් ඒක මැද්දෙන් කැපුවට කමන්නේ මේ ඔබ තිබෙන පළවෙනි ප්‍රශ්නේ උනේ මේ දුම්කොළ නැටි. මෙහෙමයි දුම්කොළ නැටි වලට වඩා හොඳයි කොළ. හැබැයි දුම්කොළ හොයාගැනීම ගැටලුව නිසා තමයි නැටි ටික කියන්නේ. මේක හොඳට තඹ ගන්න. දුම්කොළ නැටි කොළයි තියෙන දුම්කොළ හරිය තඹ ගන්න. තඹ ගන්න මේක පෙරාගෙන මේකට සබන් කුඩු මිශ්‍ර කරලා ස්ප්‍රේ කරන්න පුළුවන්. හැබැයි මේක අපි බොහෝ වෙලාවට ස්ප්‍රේ කරන්නේ මේ අභ්‍යන්තර හානි කරන. ඒ කියන්නේ අපි කියමු වම්බොටු වල ගෙඩිහා කරටි විදින්නට. ඒ කියන්නේ ඇතුලේ ඉන්න සත්තුන්ට මේක ගහ උරා ගන්නවා. මේ රසායන ද්‍රව්‍ය නිකොටින් කියන රසායන ද්‍රව්‍ය මේක ගහ උරා ගන්නවා. ඒක නිසා ඒ කියන්නේ අභ්‍යන්තරයට හානි කර සත්තුන් මර්ධනය කරන්න බොහෝ වෙලාවට හොඳයි මේක. හොඳයි මේ ගෙදර ඉවතලන මේ දේවල් බෑග් එකක දාලා ඒකේ එන ඉස්ම ටිකට වතුර දාලා දාන්න. ඔව් ඒකේ ලොකු ගැටලුවක් තියෙනවා. මොකද අපි එතනදී කුණු වීමක් වෙන්නේ. නිකන් අර කුණු වීමක් වෙන්නේ. ඒ කියන්නේ පෝෂක මේ වෙනස් වීමක් නෙමෙයි වෙන්නේ කුණු වීම. කුණු වීමක් වුණොත් ඔබ පාවිච්චි කරන දේ වෙනත් විසකාරකව ඉන්න පුළුවන්. ඒක නිසා ඒක එච්චරම හොඳ දෙයක් නෙමෙයි. ඒක කොම්පෝස්ට් කරගන්න. එතකොට වතුර දැනෙන්නේ අපි කොම්පෝස්ට් එකේ අපි සාමාන්‍ය කරන්නේ හොඳ ස්වාවි තත්ත්වයේ මේක පෝර නිෂ්පාදනයක්. එහෙම කරගත් එකක් දාන එක ගොඩක් හොඳයි අර වගේ දෙයකට වැඩිය. හොඳ අපි කෙටියෙන් කියමුද කොහොමද කොම්පෝස්ට් එකක් හදාගන්නේ කියලා. කොම්පෝස්ට් එකක් හදාගන්න අපි මේ ගෙදර ඉවතලන ටික දාලා ගෙදර ඉවතලන දේවල් දැන් අපි ගොඩ දෙනෙක් තමයි අපි අපේ කොම්පෝස්ට් බැරල් එකට දැම්මම කියන්නේ පණුවෝ එනවා, දියර එලි වැස් එනවා. මේක ගැටලුවක් තියෙනවා. එතකොට අපි බොහෝ වෙලාවට මේකට දානකොට අපිට කරන්න ඕන අපි දාන දේවල් එක ටිකක් කල්පනා කරන්න. මොකද වතුර වැඩි ද්‍රව්‍යයක් දානවා අනිවාර්යයෙන්ම තනකොළ රොඩුව හරි වතුර අඩු මොනවා හරි දාලා කලවම් කරන්න ඕනේ. එහෙම කලවම් කරොත් තමයි වතුර මට්ටම ගාන්න මට්ටමකට එන්නේ. එහෙම නැතුනොත් වතුර ප්‍රමාණය වැඩි වුණොත් වෙන්නේ මැස්සෝ බිත්තර දාලි වල මේකේ පණුව හැදිලා පණුව එළියට එන සයිස් එකට වෙන්න පුළුවන්. මොකද මේක ගඳ ගහලා මේක නිකන් කුණු වෙන සයිස් එකට එනවා. ඒක නිසා වතුර ප්‍රමාණය ගැන ගොඩාක් හිතන්න. බොහෝ වෙලාවට වේලිච්ච ස්වභාවයක් තිබ්බොත් තමයි අපිට මේකේ හොඳටම කොම්පෝස්ට් එක හදා ගන්න පුළුවන් වෙන්නේ. නැත්තම් කුණු වෙච්ච දෙයක් තමයි අපිට ලැබෙන්නේ. ඒකේ පෝෂණ පදාර්ථ ප්‍රමාණයක් ලැබෙන්නේ නැහැ හැමෝම. හොඳයි දර්ශන මහත්මයා අපි එහෙමනම් කතා කරමු අපේ මාතෘකාව පිළිබඳව. පලා ටික අපේ ගෙවත්තේ තැන් තැන් වලට අපි එකතු කරගන්නේ කොහොමද? මොන වගේ ස්ථානද සුදුසු? ඔව් අවුව වැටෙන ස්ථාන වලට අපිට කතුපුරුංග වගේ ලොකු භෝගයක් යන්න පුළුවන්. ඊට අමතරව අවුව ටිකක් අඩු තැන් වලට අපිට කංකුම් ගොටුකල මුකුණු වෙන ඒ ටික ඔක්කොම හදා ගන්න පුළුවන්. මේකේ ප්‍රශ්නේ තියෙන්නේ අපිට ලොකුම ප්‍රශ්නයක් නාගරික පැත්තෙන් ගත්තාම දැන්ට ලොකුම තියෙන්නේ වතුර හා මේ පස් ප්‍රමාණය. පස් හොයා ගැනීමේ ගැටලුවක් තියෙනවා. අපි දන්නවා ලංකාව වගේ මේ ගර්මකරාපි රටක් මේකේ බොහොම පෝෂක පදාර්ථ ප්‍රමාණය රැඳිලා තියෙන්නේ අඟල් 8ක් 9ක් වගේ මතු පිට පරිසරයක. එතකොට මේකේ අභ්‍යන්තරයෙන් පස් ගත්තා කියලා අපිට ලොකු ලාභයක් නැහැ. ඒක නිසා මතු පිට පස් තමයි මේකට ගන්න ඕන. හැබැයි ඉතින් අපි පෝච්චි එක, බෑග් එකක, පීල් එක, ඊට පස්සේ මොකක් හරි නොඑක ආකාරයේ නාගරික ව්‍යුහයක අපි හදන්න යනවා නම් මේ
පලා වර්ගයක්. මේකෙදි ගොඩාක් සැලකිලිමත් වෙන පස් තෝරාගෙන පස් අඟලට කොටු 4 නැත්තම් කුකුල් දැලෙන් කුකුල් අපි කියන කුකුලන්ට ගහන දැරක් තියෙනවා. ඒ දැලෙන් හරි මේක හලා ගන්න ඕනේ. මේක හලා ගැනීම ඉතා වැදගත්. මොකද ගල් සහිත එකකින් අර පොඩි භාජනයක් පිරෝ කියලා වැඩක් වෙන්නේ නැහැ. ඊටත් වැඩි අපි සාමාන්‍යයෙන් ඔය මේ පලා වර්ග හදා ගන්න අඟල් 4ක 5ක වගේ පස් තට්ටුවක් තමයි පාවිච්චි කරන්නේ. හැබැයි මේක ඉතාම පෝෂදායී වෙන්න ඕනේ. ඉතින් අපි හලාගත්ත පස් වලට කාබනික පොහොර කුකුල් පොහොර වෙන්න පුළුවන්, ගොම පොහොර වෙන්න පුළුවන්, කොම්පෝස්ට් වෙන්න පුළුවන්, නැත්නම් ඔය ආකාරයේ කාබනික කැට පොහොර වෙන්න පුළුවන්. මේවා අඩුම ගන්න එකට භාගයක්වත් එක්කහුව කරලා සැහැල්ලු පසක් හදා ගන්න ඕනේ. තවත් පුළුවන් නම් මේකට 10 අඟුරු අපිට හදා ගන්න පුළුවන්. ලේසියෙම 10 අඟුරු ටිකක් එක්කහුව කරගන්න පුළුවන්. ඒ කියන්නේ සමස්ත මිශ්‍රණයෙන්ම කාලක් විතර. මොකද 10 අඟුරුත් ගොඩක් එක්කහුව කරගන්න එපා. එහෙම වුණොත් එහෙම පස වේලෙනවා. වේලෙන එකෙන් ලොකු ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. ඊටත් අමතරව අපි බෑග් එකක වගේ පෝච්චි එක හරි අපි හින්දනවා නම් මේ කොළේලෝලු මෙහිදී කල්පනා කරන්න. මොකද වතුර අවශ්‍යතාවයට වැඩි. කියන්නේ කොළේලෝලු නැත්තම් වේලෙන්න පටන් ගන්නවා. ඒක නිසා අපිට පුළුවන් බෑග් එකක් හරි පෝච්චියක් හරි ගන්නනවා මේ අඩියට අපිට පුළුවන් පොල් එලි කෑලි තට්ටුවක් දාන්න. පොල් එලි කෑලි තට්ටුවක් දාලා අපි හදාගත්ත පස් මිශ්‍රණය දාලා මේක උඩ පුළුවන් අපිට බෝගෙන් දාන්න. කොළේලෝලු වල දඬු ටික කෑලි ටික හරි යට හරි දාගන්න. මේක කරන්න පුළුවන්. එතකොට අපිට වතුර අවශ්‍යතාවය යම් කිසි මට්ටමකින් අර පොල්ලෙලි එක රැඳෙනවා. එතකොට ගහ හොඳට හැදෙනවා. ඔය දර්ශන මහත්මයා දැන් අපි කියවනේ හදාගන්න පස් මිශ්‍රණයට කුකුල් පොහොර දාන්න කියලා. මේක පොඩ්ඩක් අපි සැලකිලිමත් වෙන්න ඕන නේද? කුකුල් පොහොර ටික හොඳින් වේලුණු පොහොර නේද ගන්න ඕනේ. ඔව් සාමාන්‍ය එක තමයි දැන් වෙළඳ පොලේ දැන් ලොකු ප්‍රශ්න ගොඩක් තියෙනවා. කුකුල් පොහොර වල හොඳ වේලිච්ච කුඩු වශයෙන් තියෙන කුකුල් පොහොර තමයි පාවිච්චි කරන්නේ. මොකද නැත්තම් නොඑක ආකාරයේ රෝගකාරක ඇති වෙන්නත් පිටින අවස්ථා වැඩි. ඉතින් බොහෝ වෙලාවට දැන් තෙත් කලාපේ වගේ භෝග බවනවා නම් ප්‍රශ්නේ තියෙන පස් වල pH එක බොහොම අඩුයි. සාමාන්‍ය 3යි 4යි වගේ තියෙන. ඒ නිසා ඕගොල්ලන්ගේ පස් මිශ්‍රණ වලට පාවිච්චි කරන්න ඩොලමයිට් පාවිච්චි කරන පස් අර හදාගත් මිශ්‍රණයෙන් කිලෝ 100කට කිලෝ 1ක් විතර වෙන ඩොලමයිට් පාවිච්චි කරන්න. එතකොට පසේ රසායනික විභව වෙනස් වෙලා ගහකට පෝර ලබා ගැනීමේ හැකි බවට පත් වෙනවා. pH එකේ සාමාන්‍ය ඕන භෝගයකට 6යි 7ත් අතර තමයි තියෙන්නේ. ඒක නිසා බොහොම වැදගත් වෙනවා pH එකේ හදාගන්න. නැත්නම් බොහෝ වෙලාවට භෝග හින්දුවට හැදෙන්නේ නැහැ කියන මැසිවිල්ල ළඟනවා අපේ ගෙවතු හිමිය. එන්නේ නැහැ කොච්චර පෝර දැම්මත් වැඩක් නැහැ කියලා. ප්‍රශ්න වෙලා තියෙන්නේ එතන නෙමෙයි. බොහෝ වෙලාවට වෙලා තියෙන්නේ පෝර වල නෙමෙයි ගැටලුව තියෙන්නේ පස්සේ pH එකේ. ඒක නිසා ඩොලමයිට් පාවිච්චි කිරීම බොහොම වැදගත්. ඊටත් අමතරව අපේ ගෙවතු හිමිය බෑග් හරිය මේ පුරවන්න ගන්න යටිපස් මේවා ඇලෙනවා. ඊට පස්සේ මේවා තද වෙනවා. එහෙම තද වුණාට පස්සේ මේවට අවශ්‍ය කරන වාතාශ්‍රය නොලැබීම නිසා ශාක වර්ධනය වෙන්නේ නැහැ. ශාකේ වර්ධනය ඉස්සරහට යන්නේ. ඔය යටිපස් කියලා ඔබතුමා සඳහන් කරන්නේ කාබනික ද්‍රව්‍ය නොමැති. ඒ කියන්නේ අපි කියමුකෝ පසක අඩි 2-3ක් යටින් අපි පස් ගන්නවා කියලා. මේකේ තියෙන්නේ මැටි හා ගල් විතරයි තියෙන්නේ. එතකොට මේවා තද වෙනවා. ඒක නිසා කාබනික ද්‍රව්‍ය එක්කහුව කරත් මේකේ ලොකු අපිට ප්‍රවණතාවයක් ලැබෙන්නේ නැහැ. මොකද අපිට ශාකයක් වර්ධනය වෙන්න පෝර වර්ග සාමාන්‍ය 18කට වැඩි ප්‍රමාණයක් ඕන. ඉතින් හැමදේම යට ස්තරේ නෑ. මොකද පස් හැදෙන්න උඩට පස් ටික හැදුනට පස්සේ තමයි පස් වල තමයි පස් හොඳ ජීර්ණය වුණාට පස්සේ තමයි ඒව භෝග වර්ෂවලට අපිට යොදා ගන්න පුළුවන්. නැත්නම් මාතෘපාෂණයක් අපිට භෝග වර්ෂවලට යොදා ගන්න බැහැ. ඒකේ තියෙන මේ නොඑක ආකාරයේ දේවල් නිසා භෝගේ හැදෙන්නේ නැහැ. බොහෝ වෙලාවට pH එකේ බොහෝ වෙලාවට බලපානවා. ඊට අතන මැටි අධික තැන්වලදී භෝගේ හැදෙන්නේ නැහැ. මොකද අවශ්‍ය කරන වාතාශ්‍රය නැති නිසා. වතුර බහැලා යන එකත් අඩු වෙනවා. ඔව් වතුර බහැලා යන්නේ නැහැ. වතුර හිටිනවා. ඊට පස්සේ භෝගේ කුණු වෙනවා. ඒ වගේ ප්‍රශ්නක් තියෙනවා. ඒක නිසා හොඳ පසක හොඳ සිදුරු අවකාශයක් තියා ගන්න ඕනේ. ඒ කියන්නේ මහා සිදුරු ඕන. වතුර රඳව ගන්න සිදුරු තියෙන්න ඕන. වාතාශ්‍රය රැඳෙන සිදුරු තියෙන. ඒ නිසා හැමතිස්සෙම ඔයගොල්ලෝ ගන්න පසක් සැහැල්ලු වෙන්න ඕන. සැහැල්ලු වෙන. ඉතින් මේ සඳහා කොහොබත් ටිකක් පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ වගේ මිශ්‍රණයක් හදා ගන්න. මේ මිශ්‍රණය තුල තමයි අපිට භෝගවගාව කරන්න පුළුවන්. හොඳ එක විනාඩියක කාලයක් ඔබතුමාට ලබා දෙන්න පුළුවන්. සිරස් ඉඩ කඩේ ප්‍රයෝජනට ගන්නට ඕනේ වගා ක්‍රම පිළිබඳව පැහැදිලි. ඔව් අපිට වගා කුළුණු පාවිච්චි කරන්න පුළුවන්. වගා කුළුණු හදන්න පුළුවන්, වගා පැලලි හදන්න පුළුවන්. මේ සඳහා බස්නාහිර පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නාගරික කෘෂිකර්ම පැත්තෙන් අපිට ඔබලට උදව් කරන්න පුළුවන්. මම හිතන්නේ මගේ දුරකථන අංකයත් එක්ක ඔයගොල්ලෝ කතා කරන්න මොනවා හරි අවශ්‍යතාවයක් තියෙනවනේ මගේ දුරකථනය 071 813යි 523යි 7 ඕනම වෙලාවක මේකට අමතලා අවශ්‍ය කරන නාගරික පැත්තෙන් හරි ඕගොල්ලන්ට තියෙන ගැටලුවක් ඕන එකක් මේ කතා කරන්න මම නැවත කියන්න මගේ දුරකථන අංකය 071 813යි 523යි 7. හොඳයි 071 813යි 523යි 7. ඒ තමයි දර්ශන කරුණාරත්න මහත්මයාගේ දුරකථන අංකය. ඔබට ගැටලු සාගත තත්ත්වයක් තිබෙනවා නම් මෙම දුරකථන අංකයට එමෙතීමෙන් ඔබට පිළිතුරු ලබා ගන්න පුළුවන්කමක් තිබෙනවා. ඉතින් අද දවසේදී අපි ගෙවත්තර ඉඳලා අවධානය යොමු කරා කොළ වර්ග
පලා ටිකක් ගෙවත්තට එකතු කරගන්න එකේ වැදගත්කම පිළිබඳව මේ පිළිබඳව ඔබ දැනුවත් කරේ රත්මලාන නියෝජ්‍ය පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ව්‍යාප්ති කාර්යාලයේ ගෙවතු වගා විෂය භාර නිලධාරී දර්ශන කරුණාරත්න මහතා. ඉතින් නික්මයන්ටයි සෝදානම් වෙන්නේ ලබන සතියේ අඟහරුවාදා උදෑසන 9ට ගෙවත් එන්න ඔබ හමුවීමේ බලාපොරොත්තු වෙන්නේ. අද දවසේ තාක්ෂණික දායකත්වය ලබා දුන්නේ රජීව නානායක්කාර නව මාධ්‍ය සහාය ජගත් නවරත්න ඉදිරිපත් කිරීම සහ නිෂ්පාදනය ඔබ සමග රැඳුණු මම සුරීකා පෙරේරා. ඔබට යහපත් සතියක්.